මම කවුළුව හැරියෙමි. කාමරය තුලට සිසිල් සුළං හමා එයි. නිල්වන් පැහැදිලි අඩ අඳුරේ හිඳ මගේ චිත්‍රවල තිබෙන කටු සටහනින් යුත් රූප හා දර්ශන දෙස මහත් ඕනෑකමින් බලන්නට විමි. ඒ කටු සටහන් කිහිප වරක්ම මකා දපා මුල සිට අඳින ලද ඒවාය. එහෙත් චිත්‍රය ගැන යමක් කීමට උචිත වේලාව නොවේමි. ප්‍රධාන දේ තවම අතට හසු වූ නැති හැඩයි. සිත තුළ දෑතින් පද අල්ලාගත නොහැකි ප්‍රීතියක් ඇති කරමිනි ඒ පැන නගින්නේ. ගිම්හානේ අරුණෝදය මෙන් වැඩි එන පැහැදිලි බවකින් හා ස්ථීර ගතියකින් යුතුව සැනකින් ඒ පැන නගී. අරුණෝදයේ නිසලතාවයට වැදෙන මම කල්පනා කරන්නට විමි. මා මෙසේ හැසිරුණු වාර අපමණය. මගේ චිත්‍රය තවම සිතුවිලි මාත්‍රයකට පමණක් සීමා වී තිබෙන බව ඒ හැම වාරයකදී මට හේතු වී ගියේය. අවසාන නොකළ දෑ ගැන කිට්ටු යහළුවන්ට දන්වා සිටීම අනුමත කරන එකෙකු නොවෙමි. මම දැඩි ඊර්ෂ්‍යාවකින් යුතුව මාගේ වැඩ දෙස බලන නිසා නොවේ මා එසේ සිතන්නේ. අද තොටිල්ලේ නැලවෙමින් සිටින දරු පැටියෙක් හෙට මොන විදියට හැදී වැඩි නැගී සිටීද යන්න සිතා ගැනීම අමාරු කාර්යයක් නිසායි. අද අවසාන නොකරන ලද චිත්‍රයක් ගැන තීරණය කිරීමද අසීරු වැඩකි. එහෙත් මෙවර මගේ රීතීන් මම කඩා දැමුවෙමි. අවසාන නොකළ ඒ චිත්‍රය ගැන මහා හඬින් කියා පෑමටත් එයට වඩා ස්ථීර ලෙස කියන්නේ ඒ ගැන මිනිසුන්ගේ උදහස් දැනගැනීමටත් මට වුවමනා වී ඇත. එය අභිලාෂයක් නොවේ. ඒ කාර්ය වෙන අන්දමකට කළ නොහැකිය. ඒ බර තනියම ඉසිලීමට මට සවිශක්තියක් නැති නිසාය. ඉතිහාසය මාගේ සිත පුබුදුවාලීය. චිත්‍ර ශිල්පියෙකු ලෙස තෙලිතුඩ ගැනීමට පොළඹවන ලද්දෙන් ජීවන පුවතකි. එහෙත් ඒ ජීවිත කතාව කොතරම් විශාලදැයි කියතහොත් ඒ බදා අල්ලා ගැනීමට මට නොහැකිය. මගේ අදහස් සම්පූර්ණයෙන්ම කියා පෑමට තරම් ශක්තියක් මා තුළ ඇතැයි මා නොසිතන හේයින් මම බිය වෙමි. ජනතාවගේ උපදෙස් මට අවශ්‍යය. තීරණය ගැනීමට ඔවුහු මඟ පෙන්විය යුත්තාහ. ජනතාව සිතින් මා සමග චිත්‍රයේ අසල සිටිය යුතුය. ඔවුහු මා මෙන්ම කැළඹීමට පත්ව සිටිය යුතුය. හදවත් තුළ ඇති දයාන්විත බව ගැන දුක් නොවන්න. මා සමීපයට එන්න. ඒ කතාව කීම මාගේ යුතුයකමකි. අපේ අයිලය කුරුකුරයෝ පිහිටා ඇත්තේ උස් කඳු වැටි අසල වූ පුළුල් නිම්න භූමියක. කඳු වැටි අතරින් ගලා බසින කුඩා ගංගා වලින් වැඩි හරියක් අපේ අයිලය හරහා දිවෙයි. අපේ අයිලයට පහළින් කසක ස්ථානයේ ස්ටෙප් තනබිම් වල කොටසක් වන කහ පැහැති මිටියාවකි. ඒ වටා කළු පැහැති යෝධ කඳු ගැටපෙළකි. මිටියාවත හරහා වැටී තිබෙන දුම්රිය පාර බටහිරින් සිතිජය දක්වා විහිද යන්නේ සමතලා බිමක් පසු කරමිනි. එහෙත් අයිලේ ඉහළින් කඳු ගැටයක් මත පොප්ලර් ගස් දෙකකි. මට බහ තේරෙන අවදියේ පටන්ම ඒ ගස් දෙක දැක්ක පුරුදු බව මතකය. කොයි පැත්තේ සිට අපේ කුරුකුරේවට ඇතුළු වුවද පළමුවෙන්ම ඇසට හසුවන්නේ මේ ගස් දෙකය. කන්ද මත පිහිටි පහන් කණුසේය. ඒවා දුම්රියෙන් බැස ස්ටෙප් තනබිම හරහා අයිලේ දෙසට ගමන් කරන මට පළමුවෙන්ම දකින්නට ලැබෙන්නේ අර පොප්ලර් ගස් දෙකය. එසේ වීමට හේතුව ළමා කාලයේදී ලබන හැඟීම් මිනිසෙකුට වඩාත් අගනා නිසාද නැතිනම් වෘත්තියෙන් මා චිත්‍ර ශිල්පියෙකු නිසාදයි කීම උහටය. ඒවා එතරම් උස් නොවුවද බොහෝ ඈත සිට බලන විට නොපෙනුනද මාගේ ඇසට ඒවා හසුවී මනසට දැනේ. ඈත ප්‍රදේශවල සිට අපේ කුරුකුරේවුවට මා පැමිණි වාර බොහෝය. එහෙත් හැමදාම හදවත කකියන පාළු බවකින් යුතුව මම කල්පනා කළෙමි. අර පොප්ලර් නිමුල්ලු
ගස් දෙක ඉක්මනින් පෙනේවිද? අයිලයට හනිකට යා හැකි වේද? පොප්ලර් ගස් සහිත කඳු වැටේ යාමට හැකිය. ඊට පස්සේ ඒ ගස් යට සිටගෙන හිත ප්‍රීතියෙන් උතුරා යනතුරු කොළවල සරසර හඬ ඇසීමට ඇත්නම්. අපේ අයිලේ නොයෙක් වර්ගවල අයත් ගස් එමට තිබේ. එහෙත් අර පොප්ලර් ගස් විශේෂ තැනක් ගනි. ඔවුන්ගේ බස් විශේෂ එකකි. එය ගීතයෙන් පිරි ජීව ප්‍රාණයකි. රෑ හෝ දවල් හෝ කොයි වෙලේ හෝ මෙහි ආවද මොහු දෙදෙනා ඒ මේ අත වැනෙති. උන්ගේ අතු එකිනෙකා වැළඳ ගනිති. විවිධ ස්වරමාලා අනුව ගයන්නක් මෙන් කොළ හා අතු ශබ්දය නගති. නිහඬවම හමන සුළං පහර වැලි තලාව මත නටන්නක් මෙනි. වර එක නොපෙනුන ගිනි දළුවක් මේ හද කිතිකවමින් උණුසුම් කෙඳිරීමක් අතු දිගේ දිව යන්නාසේය. සැනකින් ඇතිවන දැඩි නිහඬියාවකි. පොප්ලර් ගස් එකවර නැගී සිට අනතුරු හඟවමින් හඬ නගා සුසුම් ලන්නේ යමක් ගැන පසුතැවිලි වෙන්නාක් මෙනි. වැහි කුණාටු සහ සැඩ සුළං පහරට හසුවන පොප්ලර් ගස් අතු සෙලවිමින් වැරෙන් ඒ මේ අත වැනේ. හඬ නගා ඒ පීඩාවට හසුවන කොළ ගැලවී වැටේ. දෙවිමින් නගින ගිනිදළු මෙන් එවිට ඒ තුරු පෙනේ. ඊට අවුරුදු ගණනකට පසු මම එහි රහස දැනගතිමි. කඳු ගැටේ මත තිබෙන මේ පොප්ලර් ගස් දෙක සුළං පහරට විවෘත වී නග්නා වී සිටි. වායු පීඩනයේ ඊතා සුළු වෙනස් වීමකට පවා ඒවා හසුවේ. ඊතා සැහැල්ලි සුළං පහරට පවා හැම කොළයක්ම හසුවන්නේ සියුම් ඉඳුරන් ඇති යවුන්සේය. ඒ චාම් ඇත්ත සොයා ගැනීම නිසා මම කල නොකිරිමි. ඒ ළමා හැඟීම මා කෙරෙන් වෙන් වූයේ නැති අතර අද දක්වා එය මම ආරක්ෂා කරගෙන සිටිමි. කඳු ගැටය මත පිහිටි පොප්ලර් ගස් දෙක අදත් මට පෙනෙන අපූර්ව ජීවමාන වස්තුන් ලෙසිනි. මාගේ ළමා කාලයේ කොළපාට මායාකාරී වීදුරු කෑල්ලක් මෙන් ඒ ගස් යට නැවතුණි. ගිම්හාන නිවාඩුවට පාසල වැසීමට පෙරදා අපේ කොළු නඩේ කඳු ගැටයට වැදුනේ කුරුළු කූඩු විනාශ කිරීම සඳහාය. කෑකෝ ගසමින් උරුහම් බාමින් කඳු ගැටයට නගින හැම වාරයකදීම යෝධ පොප්ලරයන් දෙදෙනා ඒ මේ අත වැනිමින් සිය සිසිල් සෙවණින් හා කෝමල හඬ පතුරුවමින් අප සාදරයෙන් පිළිගන්නේ යයි කියා පෑවක් මෙන් මට දැනුනි. පාවාහන් නැති මුරණ්ඩු කොල්ලන් වන අපි එකා පිට එකා නගිමින් ගස් බඩ ගන්නෙමු. අතු රිකිලි ගානේ ඇදෙන අප කුරුල්ලන්ගේ රජය ආක්‍රමණය කරන්නේ වේගයෙනි. බියපත් කුරුළු රංචු අපට උඩින් කෑගෝ ගසමින් පියාඹති. කුරුල්ලන්ගේ කන්දොස් කිරියාව අපි ගණනකටවත් නොගත්තෙමු. ගස් මුදුන දක්වා නැග්ගෙමු. කවුද වැඩිය නිර්භීත? කවුද වැඩිය දක්ෂ? හිටි හැටියේ ඒසා උස් මුදුනක සිට කුරුල්ලෙක් ඉගිලෙන ගස උසක සිට ඉන්ද්‍රජාලයකින් මෙන් අප ඉදිරියේ ඉමක් නැති විශාල ලෝකයේ දිස්විය. මහ පොළවේ දැවැන්ත බව අප පුදුමයට පත් කළේය. අතු උඩ සිට මේ පුදුම දර්ශනය දෙස බලන අපට හුස්ම ගැනීමට පවා නොහැකිය. ගල්ගසුණක් මෙන් දැනි ලෝකයේ විශාලතම ගොඩනැගිල්ල සමූහය ගොවිපෙළේ අස්සගාල බව අපගේ වැටහීම වුවද මෙතන සිට බලන විට ඒ පෙනෙන්නේ කුඩා මඩුවක් මෙනි. අයිලේ පිටුපසින් පැතිරී ඇති නැවුම් ස්ටෙප් තනබිම් දැඩි ඌෂ්ණය නිසා ඇතිවන රත්තු වාතයෙන් පැන නගින පටලයට හසුව අතුරුදහන් වී යන්නාක්සේය. ඇස්වලට පේන තෙක් දුර තිබෙන බොර නිල් පැහැති අහස දෙසත් දසත පැතිර යන මහ පොළව දෙසත් බැලුවෙමි. ඉස්සර ගංගා නදී ඇතැයි සැක නොකළ තැන්වල නොදුටු තැන්වල ගංගාවන් ගලා බසින සැටි දුටිමු. ඈත සිචිජයේ රිදී කෙදිසේ ගංගා නදී දිස්විය. අතුවල නිසලව ඉන්න අපි මෙසේ සිතුවෙමු. මේ ලෝකයේ කෙලවරද? නැතිනම් තවත් ඈතට අහස විහිදී යන්නේද? එහි වලාකුළු තිබේද? ස්ටෙප් තනබිම් හා ගංගා නදී තිබේද? අතුවල අප ඉන්නේ හුස්ම පවා නොගනිමිනි. සැඩ සුලන්වල අපූරු හඬත් එයට මිතුරෙකු ලෙස පිළිතුරු දෙන තුරු ලතාවල කොළ ඈත රටවල අරුම පුදුම තොරතුරු ගැන කියන්නක් මෙන් හඬ නගන හඬක් අපට ඇසුනි. පොප්ලර් ගස්වල හඬ මා කන්හි වැකුණු විගස මගේ හදවත බියෙන් සහ ප්‍රීතියෙන් සැලෙන්නට විය. ඒ හඬ ඈත රටවල් ගැන කියා පාන්නක් මෙනි. එදා මා විසින් කල්පනා නොකරන ලද දෙයක් තිබුණි. කා විසින්ද ඒ ගස් පැල කරනු ලැබුවේ? මේ ගස් සිට වූ මිනිහා එදා දුටු සිහිනය කුමක්ද?
ඒ අප්‍රසිද්ධ පුද්ගලයා මේවා පැළ කළේ කිනම් බලාපොරොත්තුවකින්ද. පොප්ලර් ගස් සහිත කඳු ගැට පෙදෙස හඳුන්වන්නේ දුෂේන්ගේ පාසල නමිනි. නැති වූ අශ්වයෙකු සොයන්නෙක් තමාට හමුවන එකෙකු අමතා මෙසේ ඇසූ බව මට මතකය. ඒ යාළුවා, මගේ අස්සමාල්ලාව උඹ දැක්කේ එහෙම නැද්ද? ඔහුට නිතර ලැබුණේ මෙවැනි පිළිතුරකි. අන්න අර උඩහා පැත්තේ දුෂේන්ගේ පාසල ළඟ උන් ඊයේ රෑ තනකොළ කෑවා. එතනට ගියාම උඹේ එකව හොයාගන්න පුළුවන්. වැඩිහිටියන් අනුකරණය කරමින් අපි කොල්ලෝ කල්පනා නොකර මෙසේ කෑගැසුවෙමු. කොල්ලනේ යමුද දුෂේන්ගේ ඉස්කෝලෙට? පොප්ලර් ගස් වලට නැගලා කුරුළු කූඩුව උස්සන්ට. ඉස්සර කාලේ කඳු ගැටේ මත පාසලක් තිබුණ බව කියනවා මම අසා ඇත. එහෙත් අපට එහි හෝඩුවාවක්වත් සොයා ගැනීමට නොහැකි විය. එහි නෂ්ටාවශේෂ සොයා ගැනීමේ අදහසින් ළමා කාලයේදී මා ඇවිද මහන්සි වූ නමුදු කිසිවක් සොයා ගැනීමට අපොහොසත් වෙමි. පාළු කඳු ගැටය දුෂේන්ගේ පාසලයයි හැඳින්වීමට පුදුමයට කාරණාවක් විය. ඒ දුෂේන් කියන්නේ කාටදැයි මා වැඩිහිටියන්ගෙන් ඇසුවෙමි. එක් මහල්ලෙක් ඕනෑ එපාවට මෙන් අතක් වනමින් මෙසේ කීය. කවුද දුෂේන්? නොන්ඩි බැටළුගමගේ පරම්පරාවෙන් එන උන්ද තමයි ඒ. ඔය සිද්ධිය බොහෝම පරණ එකක්. ඒ කාලේ උන්දා කොම්සෝමෝල් තරුණ සංගමේ හිටියා. ඔය කඳු ගැටේ උඩ තිබුණා පාළු මඩුවක්. දුෂේන් ඒ මඩුව අස්පස් කරලා ඉස්කෝලයක් තමලා ළමයිට ඉගෙනුවා. ඒක නමින් විතරයි ඉස්කෝලේ හැටියට තිබුණේ. ඒ කාලේ තමයි කාලේ. හස්පේගුගේ බෙල්ලෙන් අල්ලලා උගේ පිට උඩ ඉඳ ගන්න පුළුවන් හැම එකම මේ දවස්වල ලොක්කේ. දුෂේන් දේ වගේම හිතට හැම දෙයක්ම කළා. දැන් මේ මඩුවෙන් ලීපතුරක් හොයාගන්න බෑ. වෙච්ච ප්‍රයෝජනේ නම ඉතුරු වෙන එක විතරයි. මා දුෂේන්ගේ දැන සිටියේ මද වශිනි. ඔහු මහලු වියේ පසුවන්නේකි. රාජලියුගේ මෙන් දිගතිය ඇස් බැමි වලින් හෙබි හෙදම උසති ශාන්ත පුද්ගලයෙකි. ඔහුගේ ගෙවැත්තේ පිහිටියේ ගඟෙන් එගොඩ දෙවැනි කඩේ පිහිටි වීදියේය. අයිලේ පිහිටි දවස්වල දුෂේන් සමූහ ගොවිපලේ මිරාප් ලෙස වැඩ කළේය. ඔහු කාලය ගත කළේ කුඹුරුවලමය. කලාතුරකින් අපේ වීදිය ඔස්සේ අසුපිටින් ගමන් ගත්තේ සැඳලයට බැඳි විශාල කෙත්මානයකුත් සමගය. අශ්වයාද හාම්පුතාට සමාන බවක් දැරීය. ඌද ඔහු මෙන් කටුගොඩකි. සීන් කකුල් ඇත්තෙකි. මහලු වයසට පත් දුෂේන් පසුව ලියුම් බෙදීමට පටන් ගත්තේය. එහෙත් මා කියන්නේ ඒ ගැන නොවේ. කොම්සෝමෝල් සමාජිකයෝ වශයෙන් මා එදා හිතින් මවා ගත්තේ වැඩෙහි දක්ෂ බිනීමෙහි සමත් අසුරුවෙකි. ඔහු අයිලේ සිටින සටන්කාමීන් අතුරෙන් අතිශයින් දියුණු සටන්කාමියායි. ඔහු රැස්වීම් වල කතා කරයි. කම්මැලියන්ට සහ හොරුන්ට එදිරිව පත්‍රවලට ලියයි. එහෙත් දිගටි යටි රැවුලක් සහිත මේ ශාන්ත පුද්ගලයා ඉස්සර කොම්සෝමෝල් සමාජිකයෙකු සිටියේ යයි හිතින් මවා ගැනීමෙහි පවා මා අසමත් වෙමි. එයටත් වඩා මා පුදුමය තරමක් අකුරු උගත් මේ මිනිහාට ළමයින්ට ඉගැන්වීමට එවැන්නක් අවබෝධ කර ගැනීමට මාගේ බුද්ධිය ඉඩ නොදේ. එලිපිටම කියන්නේ නම් මෙයද අපේ අයිලේ තුඩ පවතින කටකතන්දර වලින් එකක් යයි මම සිතුවෙමි. එහෙත් සත්‍යයට හාත්පසින්ම වෙනස් විය. පසුගිය සරත් සමයේදී මට අයිලෙන් විදුලි පණිවිඩයක් ලැබුණි. ගමේ සමූහ ගොවිපලේ වැරයොදා නිම කළ අලුත් පාසල විවෘත කිරීමේ උත්සවයට එන ලෙස කරන ලද ආරාධනාවකිය. එවැනි ප්‍රීතිමත් දවසට ගෙදර වී සිටීමට මට නොහැකි නිසා මම උත්සවයට දවස් කිහිපයකට කලින්ම එහි ගියෙමි. අයිලේ ගොඩේ ඇවිද දර්ශන කිහිපයකට වුවමනා කටුසටහන් ඇඳිමි සිතාගතිමි. ආරාධනා ලැබුවන් අතර මහාචාර්ය සුලේමානව මැතිනියද වූවාය. දවස් 2-3ක් මෙහි නවතිනු ඈ පසුව මොස්කව් යන බව දැනගන්නට ලැබුණි. ඒ තේජාන්විත කාන්තාව ළමා වියේදී අප නගරයට ගියේ අපේ අයිලේ ඉපදී හැදී වැඩුණු බව මම දනිමි. නගරවැසියෙකු පසුව මා ඇය හඳුනගත්තේය. තරබාරු කයකින් හෙබි ඈ එකල මැදිවියේ පසුවාය. මනාසේ පීරණ ලද ඇගේ හිසකෙස් අතරින් පතර පැතිරී තිබුණි. සුප්‍රසිද්ධ මේ කාන්තාව සරසවියේ විද්‍යා අංශයක් භාරව සිටි අතර දර්ශනවාදය ගැන දේශනයක් කළාය.
විද්‍යාපීඨයේ සේවය කරන්නේ නිතර පාහේ විදේශ සංචාරවල යෙදුණාය. වැඩ කටයුතුළු බහුල කාන්තාවක් වූ ඈ සමග ළඟින් ආශ්‍රය කිරීමට මට අවස්ථාවක් නොලැබුණි. එහෙත් කොහේ හෝ හමු වුණද ඒ හමුවීම ඉතා කෙටි වුවද ඈගේ අයිලේ තොරතුරු මගින් අසයි. මගේ චිත්‍ර ගැන අදහස් කියා පායි. මම ඈට මෙසේ කීමට ඉටා ගතිමි. අල්තීනායි සුලේමානව අයිලේට ගිහින් ගම්මුන් හමු වෙලා කතා බහ කිරීම හොඳයි නෙවෙයි. ගම්මු ඔබ ගැන හොඳින් දන්නවා. ඔබ නිසා ආඩම්බර වෙනවා. ඒගොල්ලෝ ඔබ ගැන දන්නේ අයිලේට ලැබෙන ආරංචි අනුවයි. එහෙත් සමහරු මෙහෙම කියනවා. අපේ සුප්‍රසිද්ධ මහාචාර්යතුමී අප සමග ආශ්‍රය කිරීමට වැඩි කැමැත්තක් නැහැ. ඇයට අපේ අයිලයට කරුකුරේවට එන පාර අමතක වෙලා. සත්තකින්ම මම අයිලයට ගිහින් එන්න ඕන. යැයි තරමක් අපහසු ලෙස අල්තීනායි සුලේමානෝ කියයි. කුරුකුරේවුරට යන්නට මටත් හොඳට මාසයි. එහි ගියේ කාලයක්වත් මතක නැහැ. අයිලය අපේ නෑයින් නැති එක ඇත්තයි. ඒ වුණාට සත්තකින්ම අයිලයට යන්න ඕන. අයිලයට ගිහින් එන්න ලොකු ආසාවක් මතුළු උපන්නා. පාසල විවෘත කිරීමේ මංගල මහා සභාව පටන් ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී සුලේමානව මහාචාර්යතුමිය අයිලයට පැමිණියාය. ඇගේ මොටෝ රථයේ දුටු සමූහ ගොවිපලේ වැල නොකැඩී මහ පාරට දුවා. අඳුනන අය මෙන්ම නාදුන අයද වැඩිහිටියන් මෙන්ම බාලයෝද ඈට අතදී ආචාර කිරීමට පත් වූහ. අල්තිනායි සුලේමානව මෙතරම් කුළුපග හමුවීමක් බලාපොරොත්තු නොවූ බව කිව යුතුය. ඈ තරමක් කලබල වූ බව පෙන්වන්නට තිබුණි. දෑත් එක්කොට පපුව මත තබාගත් ඈ ගම්මුන්ට ආචාර කළේ හිස සහ උඩුකයද පාත් කිරීමෙනි. ඈ වටා රැස්ව සිටි පිරිස අතරින් ඈ රැස්වීමේ සභාපති මඩුල්ල වෙත ළඟා වූයේ අමාරුවෙනි. අල්තීනායි සුලේමානව සේ ජීවිත කාලයේදී තුලදී රැස්වීම් සෑහෙන සංඛ්‍යාවකට සහභාගී වූවට සැක නැත. ඒ රැස්වීම් වලදී ඈ ලැබූ ගෞරවය සුළුපටු නොවන අතර එයි නෑ සන්තෝෂයක්ද ලබන්නට විමි. එහෙත් මේ කුඩා ගම්බද පාසලේදී ඈ පිළිගත් ගම්මුන් විසින් දක්වනු ලැබූ අයාන්විත බව නිසා ඈගේ සිත කැළඹුණ දෙනෙතින් කඩා හැලුණු සතුටු කඳුළු නවත්වා ගැනීම සඳහා ඈ දැරූ ප්‍රයත්නය මහත්ය. මංගල මහා සභාවේ කතාවලින් ඉක්බිතව පයනීර්වරුන් බාල දක්ෂයෝ මහත් ගෞරවයෙන් සුලේමානව මැතිනිය රතුලේන්සුවක්ද මල් කළඹක්ද පිළිගැන්වුවා. පාසලේ සමරු පොතේ පළමුවෙනි අත්සන තැබීමේ ගෞරවයද ඈට හිමි වී ඉන්පසුව පාසලේ ආධුනික නාට්‍ය කවයේ මෙහෙයවීමෙන් පවත්වන ලද විවිධ ප්‍රසංග දැකුම් කළු බවක් සහ ප්‍රීතිමත් බවක් ද සිලීය. අනතුරුව අපගේ අධ්‍යක්ෂකවරයා අමුත්තන් වූ අපටද ගුරු පිරිසට සහ සමූහ ගොවිපලේ ක්‍රියාකාරීන්ටද තම නිවසට එන ලෙස ආරාධනා කළේය. අල්තීනායි සුලේමානවගේ පැමිණීම නිසා ඇති වූ ප්‍රීතිය සැඟවීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවී පටපිළිවලින් සරසන ලද පුටුවක් ඈ සඳහා වෙන් කර තිබුණි. හැම කෙනෙක්ම ඈ කෙරෙහි ගරු සැලකිලි දැක්වීම විශේෂ උනන්දුවක් පෙන්වූහ. මෙවැනි අවස්ථාවලදී සැමදා මෙන් හඬ නගා කතා කිරීමද ප්‍රීතිමත් සාකච්ඡාද සෞදිය පිරීන්ද සෑහෙන්නට කෙරුණ. ගම්බද ගැටවරයෙක් උත්සව පවත්වන ගෙටවැද විදුලි පුවත් මිටියක් ගී හිමිය අත තැබිය. විදුලි පුවත් අතිනත ගියේය. ආදි ශිෂ්‍යයෝ පාසල විවෘත කිරීම නිසා ශුභ පතමින්නේ වූ විදුලි පුවත් ඒවා. විදුලි පුවත් ගෙනාවේ අර දුයිෂෙන් ලොක්කාද? අධ්‍යක්ෂක ඇසීය. ඔව්. රැස්වීමේදී මිනිසුන්ට ඇසෙන්නට කියවුණු පිණිස වේලාසනින් විදුලි පුවත් ගේන්න ඕන නිසා අශ්වයාට පාර දිගටම තැළුවා. නමුත් වෙලාවට ගේන්න බැරිවීම නිසා අපේ ලොකු උන්නැහැට කනගාටු වෙනවා. යයි ගැටවරයා පිළිතුරු දුන්නේ. එයාට අසු පිටින් බැහැලා එන්න කියාපන්. දුවිෂෙන් අඬ ගැසීම පිණිස ගැටවරයා ගියේය. මා අසල අසුන්ගෙන සිටි අල්තීනායි සුලේමානව තරමක් නොසන්සුන් වූවා අමතක වූ දෙයක් හිටි හැටි සිහියට නගන්නා වෑයම් කරන්නා මෙන් පුදුම ගතියක් ඒ පෑවාය. ඔය කතා කරන්නේ කොයි දුවිෂෙන් ගැනදයි ඕ මගෙන් ඇසුවාය. ඒ සමූහ ගොවිපලේ ලියුම් බෙදන්නා ගැන. මහලු දුවිෂයෙන්ව ඔබ හඳුනනවාද? අස්තීර ලෙස හිස සෙලවූ ඈ නැගී සිටීමට සැරසුණාය. එහෙත්
එවෙලේම වාගේ අශ්වයෙක් ජනේලය පසු කර යන කන හඬ කනෙහි වැටුණි. ගැටවරයා හැරී ආවේය. මම එයාට එන්න කිව්වා. ලියුම් බෙදන්න තියෙනවයි කියලා එයා ගියා. ඔහේ ගිහින් බෙදපුවා වගේ. නවත්තන්නට උවමනා නැහැ. නැත්තම් වෙන්නේ මහල්ලන් සමග කයි කතන්දර කීම. එයයි එකෙකුගේ කටින් පිට වූයේ ඉබේටම මිනි. එහෙම කියන්න එපා. අපේ දුයිෂයන් ගැන ඔයා දන්නේ නැහැ. එයා නීතියට වැඩ කරන මිනිහෙක්. බාරගත් වැඩේ ඉවර කරන තුරු මිනිහා නවතින්නේ නැහැ. ඇත්ත. ඒ මිනිහා පුදුම කෙනෙක්. යුද්ධෙදි තුවාල වුණු නිසා උක්‍රේනයේ ස්පිතාලෙක හිටියා. ඉන්පස්සේ උක්‍රේනයේම නැවතුණා. මෙහිට ආවේ අවුරුදු 5කට ඉස්සෙල්ලා. නහින දෙහින කාලේ අයිලයට එන්න ඕනෑ කියලා මෙහෙ තනි කඩේක් මෙන් තවම ජීවත් වෙන්නේ. ඒ වුණත් මිනිහා ආවනම් වඩාත් හොඳයි. දැන් ඉතින් කමක් නැහැ. ගේ හිමිහා කීයේ. සහෝදරවරුනි, අපි ඉස්සර දුයිෂයන්ගේ ඉස්කෝලේ ඉගෙන ගත්තා. සමහරුන්ට මතක ඇති. අයිලේ ගරු කටයුතු පැරැන්නෙක් සිය බීම වීදුරු එසවිය. එහෙත් දුයිෂයන්ගේ හෝඩියේ අකුරු සියල්ලම නොදැන සිටි වෙන්නට පුළුවන් යයි එතම ඇස් හකුළුවමින් හිස වනවමින් කීය. මවිතයට පත් වූ බවක් මෙන් උපහාසාත්මක බවක් ඔහුගේ විලාපයේ කියා පෑවේ. සත්තකින්ම ඒ විදියට තමයි සිද්ධ වුණේ. එකවර කීප දෙනෙක් කීහ. සෑම දිනාටම සිනාසුනහ. ඒ ගැන මොනවා කියනවද? දුයිෂයෙන් ආරම්භ නොකරපු වැඩක් ඉතුරු වෙලා තියෙනවද? අපි හිතුවේ ඇත්තටම ගුරුවරයෙක් කියලා. සිනාහඬ නිවී ගිය පසු බීම වීදුරු අතින්ගත් මිනිසාද දිගටම කතා කළේය. අපේ ඇස් ඉදිරිපිට මිනිස්සු හැදී වැඩි තියෙනවා. රට පුරාම කීර්තියක් දිනාගෙන තියෙනවා. අපේ අල්තිනායි පඬිවරිය. අපි හැම කෙනෙකුටම මැද පාසල ඉවර කරලා තියෙනවා. බොහෝම දෙනෙක් උස් අධ්‍යාපනයක් ලබා තියෙනවා. අද අපේ අයිලේ මැද මහා පාසලක් විවෘත කළා. අපේ ජීවිත කොතරම් දුරට වෙනස් වෙලා තිබේද යන්නේයින් පෙනී යනවා. අනාගතයේදීත් කුරුකුරේ වූ අයිලේ දූ පුතුන් කාලය අනුව ඉදිරියේදී යන අය වේවා යයි පතා සෞදේ පුරමු. නැවතත් හැම දිනම ශබ්ද නගනවාත් මිත්‍ර ලීලාවෙන් කතා කරමින් සෞදිය පුරන්නට පටන් ගත්තා. එහෙත් අල්තිනයි සුලේමානව පමණක් ලැජ්ජාවෙන් රත් පැහැගත් මුහුණින් යුතුව සිය බීම වීදුරුව දෙතොල් මත තබා ආපසු එය මේසේ මත තැබුවාය. උත්සව ප්‍රීතියෙන් කතා බහ කරමින් උන් මිනිසුන්ට ඇගේ වෙනස් වීම නොපෙනුනි. අල්තිනයි සුලේමානව කීප වරක්ම ඔරලෝසුව දෙස බැලුවාය. අමුත්තන් මහමගට බැස විසිර යාමට පටන්ගත් පසු දොළ පහර අසල සිටගත් ඈ මහත් ඕනෑකමින් යුතුව කඳු ගැට මත පිහිටි පොප්ලර් ගස් දෙස බලනට වූවාය. සරත් සමය නිසා එහි කොළ රත් පැහැයගෙන ඇත. ඈත ස්ටෙප් බිම්වල නිල් පැහැති සිතජයේ හිරු බැස යමින් තිබුණ. නිවී යන හිරුවෙලිය පොප්ලර් ගස් මුදුනට වැටීම නිසා මලානක දුක්ම සුරත් පැහැයක් ඇතිවේ. මම අල්තිනයි සුලේමාන වෙත ගියෙමි. දැන් ගස්වල කොළ හැලෙන වාරේ අසන්තයේදී ගස් පීදීගෙන එන විට හැබෑ ලස්සනයි මෑට කීවෙමි. මමත් මේ දැන් හිතුවේ ඔය ගැනම කියමින් දිග සුසුමක් එළූ ඈ මදක් නිසලව සිට තොල මතුළුවායි. ඔව්, හැම ජීව ප්‍රාණයකටම තමන්ගේ වසන්තයකුත් තමන්ගේ සරත් සමයකුත් තිබෙනවා. වයසින් පැසුණු ඇගේ මුහුණේ හම හැකිලේ ගොස් තිබුණු. ඇස්කර වටා පිහිටි රැලි දුක්මුසුමවක් දැරියේ. ඒ මත ශෝකයේ පළවන සෙවනැල්ලක් වැටුණාක් මෙනි. මා ඉදිරිපිට සිටින්නේ අල්තිනායි සුලේමානව පඬිවරියා නොව දුකෙහිදී හඬා වැළපෙන සැපෙහිදී සිනාසී ප්‍රීතිවන කිර්ගීස් ගැහැණියක් බව සැනකින් මට පෙනී ගියේය. ඊටාම උස කඳු මුදුන්වල පමණක් නොඇසෙන අපේ ගීතයන් ගයනා ඒ සුන්දර තරුණවිය ගැන විද්‍යාදර කාන්තාව මතක් කළ සැටියකි මට දැනුනි. පොප්ලර් ගස් දෙස බලා සිටි ඈ යමක් කියන්නට මෙන් සූදානම් වූ නමුදෝ නිහඬ වූවාය. හිටි හැටියේ ඇස් කණ්ණාඩි කූට්ටම පැළඳගත් ඕ මෙසේ ප්‍රශ්න කළාය. මොස්කව් යන දුම්රිය මෙතනින් යන්නේ 11ටද? ඔව් 11ට. එහෙනම් මම ලෑස්ති වෙන්න ඕන. ඇයි හිටි හැටියෙන් ඔබ මෙහි දවස් කිහිපයක් නවතින්නට පුරුදු වුණා නේද? අල්තිනයි සුලේමානව ගම් ඔබට යන්න ඉඩ දෙන එකක් නැහැ. අපොයි බෑ. මට හදිස්සි වැඩ තියෙනවා. දැන් මේ යන්න ඕන.
ගම්මුන් කොතරම් කරුණු පැහැදිලි කොට සිය අමනාපය ප්‍රකාශ කළද අල්තිනායි සුලේමානව සිය අදහස වෙනස් නොකරගත්තාය. ඒ අතර අඳුර පැතිරෙන්නට විය. අමනාපයට පත් ගම්මුන් ඇයට මොටෝ රථයට ගොඩ වැඩීමට ඉඩ දුන්නේ. ඇය නැවත සුමානයකින් හෝ ඊට වැඩි කාලයක් ගමේ නවතින බවට පොරොන්දු වූ පසුවය. අල්තිනායි සුලේමානව හැරලීම සඳහා මම දුම්රිය පළට ගියෙමි. හිටි හැටියෙම ආපසු යන්නට තරම් අල්තිනායි සුලේමානවට ඉක්මන් වූයේ ඇයි? අද වැනි දවසක ගම්මුන්ගේ සිත් රිදවීම නුවණට හුරු වැඩක් නොවන බව නොකියවමානය. යන අතර ඇගෙන් ඇසීමට මා සූදානම් වූ නමුත් කතාව පටන් ගැනීමට ධෛර්යයක් මා තුළ නොතිබුණි. උපායන් නොදන්නෙකු ලෙස පෙනී සිතූ නොව ඇගේ තීරණය වෙනස් කිරීමට බැරි බව පෙනී ගියාය. මා ඇගෙන් එවැනි ප්‍රශ්න නැතිවේ එම නිසාය. දුම්රිය පළට යනතුරු නිශ්ශබ්දව ගමන් කළ ඈ යම් කිසිවක් ගැන තදින් කල්පනා කරන බව පෙනෙන්නට තිබුණි. දුම්රිය පළට ළඟා වූ පසු මම ඇගෙන් මෙසේ ඇසුවෙමි. අල්තිනායි සුලේමානව මා ඔබේ හිතේ අමාරුවකින් වගේ ඔබගේ හිත රිදෙව්වාද? ඒක යස කතාවක්. ඊනකින්වත් එහෙම හිතන්න එපා. මගේ හිත රිදුනේ කා නිසාද? මා අමනාප වුනේ මා නිසාමයි. අල්තිනායි සුලේමානව ගමින් පිට වූවාය. දවස් කිහිපයකට පසු නගරයට ගිය මට හදිසියේ ඇගෙන් ලිපියක් ලැබුණි. බලාපොරොත්තු රහිත ලෙස තමා මොස්කව්හි නවතින බව සඳහන් කළ අල්තිනායි සුලේමානව මෙසේද ලිව්වාය. මා විසින් කළ යුතු වැඩ ගොඩක් තිබුණද ඒ සියල්ල අතපසු කරමින් මා ඔබට මෙම ලියුම ලියන්නේ. මා ලියන දේ වැදගත් යයි ඔබ සිතන්නේ නම් මා කියන දේ ගැන අනික් අයට විස්තර කිරීම සඳහා මෙම ලියුම ප්‍රයෝජනයට ගන්නේ කෙසේදයි කල්පනා කර බලන ලෙස ඉල්ලා සිටිමි. මේට වැදගත් වන්නේ අපේ අයිලේට විතරක් නොවේ. මුළු මහත් තරුණ පරම්පරාවටම. එවැනි තීරණයකට මා එළඹුණේ බොහෝ කල් කල්පනා කිරීමෙන් ඉක්බිතව. මෙය ජනතාව ඉදිරිපිට කරන පාපොච්චාරණයකි. මාගේ යුතුයකම මා විසින් ඉටු කළ යුතුය. වැඩියෙන් ජනතාව මේ ගැන දැනගත් තරමට මාගේ සිත් වේදනාව අඩුවනු ඇත. මා අමාරුවේ වැටේ යන බියෙන් කිසිවක් සැඟවීමට උත්සාහ කරන්නට එපා. ඇගේ ලිපිය නිසා ඇති වූ හැඟීමෙන් යුතුව මම දවස් කිහිපයක්ම ඇවිද්දෙමි. අල්තිනායි සුලේමානවගේ නාමෙන් එම කතාව කීම හැර වඩාත් හොඳ ක්‍රමයක් සිතීමෙහිලා මම අපොහොසත් වෙමි. ඒ සිදු වුණේ 1924 දී. ඔව්, හරියට මේ අවුරුද්දේ. අද අපේ සමූහ ගොවිපළ තියෙන තැන ඉස්සර දුගී දුප්පත් අහිංසකයන් අයිලයක් තිබුණි. ඒ කාලයේදී මාගේ වයස අවුරුදු 14කි. මා නැවතී සිටියේ මියගිය මගේ තාත්තාගේ නෑයගේ ගෙදරේ. මාගේ අම්මාද ජීවතුන් අතර නොවාය. සරත් සමයේදී තරමක් පොහොසත් ගොවීහු ශීත කාලය සඳහා කඳුකරයට ගිය. ඉන් අනතුරුව සොල්දාදුවෙකුගේ කබායක් හැඳගත් නාදුනන ගැටවරයෙක් අපේ අයිලේට ආවේ. මම ඔහුගේ කබාය හොඳ හැටි මතක තබා ගැනීමට හැකි වූයේ එය කළු පැහැති ලොම් රෙද්දකින් මසා තිබුණු නිසා විය යුතුය. මහා පාරවල් වලින් ඈත්ව කොම්ලී තිබූ කඳු වලින් වැසීගත් අපේ අයිලයට රජයේ කබායක් හැඳගත් මේ ගැටවරයාගේ පැමිණීම විශේෂ සිද්ධියක් විය. ඔහු යුද්ධ හමුදාවේ අනදෙන නිලධාරියෙක් යයි යන රාවය පළමුවෙන්ම පැතිරී ගියේය. ඒ අනුව ඔහු අයිලේ මුලෑදෑනිවරයා වන බව කීය. ඔහු නිලධාරියෙකු නොවන බවත් මීට අවුරුදු කිහිපයකට පෙර අයිලේ ඇති වූ දුර්භීක්ෂය නිසා නගරයට ගොස් දුම්රිය කම්කරුවෙකු වුණු තෂ්නා බේග්ගේ පුතා බවත් පසු ආරංචි විය. තෂ්නාන් බේග්ගේ පුතා දුයිෂෙන් අයිලේට පැමිණියේ පාසලත් පටන් ගැනීමට සහ ළමයින්ට උගන්වන්නට බව දැන ගැනීමට ලැබුණි. ඒ කාලයේදී පාසල උගන්වීම යන ආදී වචන අලුත් දේ හැටියට ගණන්ගත් ගම්මු ඒවා තේරුම් බේරුම් ගැනීමට අපොහොසත් වූහ. එකෙක්ගේ අසන්නට ලැබුණු ආරංචි මාත්‍රයක් ලෙසත් තවකෙක් එය ගෑනුන්ගේ ඕපාදූප වශයෙන් ගණන් ගත්තේය. ගම්මුන්ගේ රැස්වීම් නොකඳ වන්නට පාසල ගැන අමතක වන්නට ඉඩ තිබුණි. මොකද මේ රැස්වීමේ තීරුම හැම පුහුණු දේකම රස්සා වතහැරලා යන්ට වෙලා තියෙනවා යයි
අපේ මාමා දෙඩුවේ. අශ්වය සූදානම් කොට ඌ පිට නැගී ගත් මාමා රැස්වීමට ගියේ ගමේ සැලකිලි යුතු පුද්ගලයෙකු ලෙසිනි. ඔහු පිටුපස ගමන්ගත් අසල්වැසි ළමයින් සමග මමද ගියෙමි. රැස්වීම තබන්නේ කඳු ගැටේ අසල තැනකය. අප එහි දුව ගියේ හති දමමිනි. අසරුවන්ගෙන් හා අනිකුත් ගම්මුන්ගෙන් පිරී පැවතී රැස්වීම පිටිය මැද සිටගෙන කතා කරන්නේ සුදුමැලි මුහුණකින් යුත් කළු කබාය හැඳගත් අර ගැටවරයාය. ඔහුගේ කතාව අපට හරි හැටි නෑසුණු බැවින් අපි ඔහුට වඩාත් ලංවීමට වෑයම් කළෙමු. එහෙත් ඉරුණු ලෝගුවක් හැඳ සිටි මහල්ලෙක් ඔහුගේ කතාවට බාධා කළේය. පුතේ මේ හපක් යයි ඔහු ඉක්කා ගසමින් සිය ප්‍රශ්නය ඇසුවේ. ඉස්සර කාලේ ළමයින්ට ඉගැන්වුවේ මුල්ලාවරු. උඹේ තාත්තා ගැන අපි දන්නවා. අපි වගේම යත් දුප්පත් ගොවි. ඉතින් උඹ කොහොමද මුල්ලා කෙනෙක් උනේ කියලා අපට විස්තර කරපන්. මම මුල්ලෙක් නොවේ. ලොකුන් නැහැ. මම කොම්සෝමෝල් කාරයෙක්. යයි ඉක්මනින් දුයිෂයෙන් පිළිතුරු දුන්නේය. මින් පස්සේ ළමයින්ට උගන්වන්නේ මුල්ලාවරු නොව ගුරුවරු. මම යුද්ධ හමුදාවේ ඉන්න දවස්වල ඉගෙන ගත්තා. ඊට පස්සේ තරමක් ඉගෙන ගත්තා. මගේ මුල්ලා කමේ හැටි ඔහොමයි. ඒක අපූරුයි. හරි අපනේ. යයි පිරිස අතර හුන් සමහරු කෑ ගැසුවා. නුඹලාගේ ළමයිට උගන්වන්න මාව මෙහාට එව්වේ කොම්සෝමෝල් සංවිධානයයි. මේ කාර්යය පටන් ගන්න අපට ඕන ගේ කෑල්ලක්. තමුන්නාන්සේලාගේ උදව් උපකාර ඇතුව අන්න අතන අස්සගාල ශුද්ධ කරලා ඉස්කෝලේ පටන් ගන්නයි මම අදහස් කරන්නේ. ඒ ගැන මොකද තමුන්නාන්සේලා කියන්නේ? අලුතෙන් අයිලේට මේකා අපේ කොහාට එලවන්නද හදන්නේ? යන්න සිතින් නගන්නක් මෙන් මිනිස්සු සිනාසෙන්නට වූහ. මෙතෙක් වේලා නිහඬව සිටි ප්‍රශ්න අසන්නෙකුගෙන් සිතීම් කුල් නිශ්ශබ්දතාවයේ බිඳ හෙළීය. අශ්වයා පිට හිඳගෙන සිටිය ඔහු ගම්මුන්ගේ කතාවලට කන් දෙමින් හිඳ හිට කෙල ගසන්නට විය. "ඒයි ඉලන්දාරියා පොඩ්ඩක් නැවතියන්. මොකද්ද අපට ඔය ඉස්කෝලෙන් ඇති ප්‍රයෝජනේ?" යයි ඇස් අඩවන් කරගත් සිතිම් කුල් ඇසුවේ ඉලක්කයට වෙඩි තබන්නක් මෙන්. "මොකද්ද ප්‍රයෝජනේ?" දුයිෂයෙන් කලබල විය. "හරියට හරි." පිරිසෙන් එකෙක් කියනු ඇසු. පිරිස එකවර මේ අතහැරෙන්නටත් කෑ ගසන්නටත් පටන් ගත්තා. සතවර්ෂ ගණනාවක සිට අපි ගොවිතැන් කරලා ජීවත් වුණේ. කෙත්මෙනෙයයි අපට කෑම සොයා දෙන්නේ. අපේ දූ දරුවෝ ඒ විදිහටම ජීවත් වෙයි. උන්ට අකුරු උගන්වන්න මොන උලව්වකටද? ලොක්කන්ට තමයි අධ්‍යාපනය ඕන. අපි චාම් මිනිස්සු. අපිට ওই නොයනාඩ ගම් වලින් වැඩක් නැහැ. කෑකෝ ගැසීම් නතර විය. ළමයි ඉගෙන ගන්නවා බැලීමට දෙමව්පියන් ආස කරන්නේ නැද්දයි තමා වටගෙන සිටිය උන්ගේ මුහුණ දෙස බලමින් තැතිගත් දුයිෂෙන් ප්‍රශ්න කළේය. "අපි විරුද්ධ නම් නුඹ බලෙන් උගන්නාවිද?" "ඒ කාලේ ඉවරයි. අපි දැන් නිදහස් මිනිස්සු. කැමති විදිහකට ජීවත් වෙනවා." දුයිෂෙන්ගේ මූණ රතු විය. වෙවුලන අත්වලින් යුතුව හෙතෙම කබායේ බොත්තම් ගැලවිය. කමිස සාක්කුව තුලින් ලහි ලහියේ කඩදාසි කෑල්ලක්ගෙන දිගහැර සියලු දෙනාටම පෙනෙන ලෙස හිසට උඩින් එසවිය. ළමයිගේ ඉගෙනීම ගැන සඳහන් කරන සෝවියට් රජයේ මුද්‍රාව තබා ඇති මේ ලියවිල්ලට තමුන්නාන්සේලා විරුද්ධදයි. "කවුද නුඹලාට ඉඩම් දුන්නේ? වතුර දුන්නේ? නිදහස ලබා දුන්නේ කවුද? සෝවියට් ආණ්ඩුවේ නීති රීතිවලට විරුද්ධව කවුද? උත්තර දීපල්ලා. උත්තර දීපල්ලා" යන වචනය ඔහුගේ කටින් පිට වූයේ ගාන්ටාරනාදයේ මුසු වූ ශක්තියක් ක්‍රෝධයක් එක් කරමිනි. සරත් සමයේ නිසලතාවයේ බිඳ හෙළෙමින් හෙන පහරක්සේ පැතිරී ගිය ඒ හඬ ඈත කඳුවල හැපෙමින් දෝංකාරය ඇති කළේය. කිසියෙකු කතා කළේ නැත. විස්පාත් කරගත් ගමු නිශ්ශබ්ද වූ. අපි දුප්පත් ගොවියෝ. අපට හැමදාම හිරිහැර කළා, නින්දා කළා, අපහාස කළා. අපි අඳුරේ ජීවත් වුණා. සෝවියට් ආණ්ඩුව අපට ලියන්ට කියන්න උගන්වා අපේ ආලෝකය ලබා දෙන්න යනවා. ඒ සඳහා ළමයිට අකුරු ගන්නන්න ඕන. ඔහු කතා කළේ සිහින් හඬකිනි. දුයිෂෙන් ගොළු විය. එවිට මුල්ලා කෙනෙක් වූයේ කෙසේදැයි ඇසූ අර වැරහැලියන් ලෝග් වැඳගත් සිටි ගොවියා ශාන්ත ස්වරූපයෙන් මුමුණු වේ. "උඹට ওই තරම් ඕනෑකමක් තියෙනව නම් උගන්නපන්. අපට මොකෝ? අපිට නීතිවලට විරුද්ධ නැහැ. එහෙනම් මට කරුණා කරලා උදව් යල්ලා අර කන්ද උඩ තියෙන බයිලාගේ අස්ස ගාලා සුද්ධා කරලා ගන්න. ගඟ හරහා ඒ දණ්ඩක් කපලා දාන්න ඕන. ඉස්කෝලේට දර ඕන." "ඒ හාදයා උඹ බොහොම කලබලයි. පොඩ්ඩක් නැවතියන්." දුයිෂෙන්ගේ කතාවට බාධා කළ සතිම් කුල් කීය. දත් අතරින් කෙල ගැසූ ඔහු ඇස් හකුලුවා ගත්තේ
ඉලක්කයට වෙඩි තැබීමට මෙනි. ඉස්කෝලේ පටන් ගන්නවා යනවා කියලා නුඹ මුළු අයිලේටම ඇහෙන්න බෙරිහන් දෙනවා. උඹ දිහා බලපන්. උඹට ශීත කබායක් නැහැ. අස්පයෙක් නැහැ. ගොවිතැන් කරන්නට අල්ල තරම්වත් කුඹුරක් නැහැ. හරක බානක්වත් නැහැ. නුඹ කොහොමද ජීවත් වෙන්නට කල්පනා කරන්නේ? ඉලන්දාරියෝ පිට අශ්වයාගේ එලවන්නද? අපට අස්පයෝ නැහැ. අස්පගාල් තියෙන උන් කඳුකොරේටම ගිහින් තදින් පිළිතුරු දීමට ද්වේෂයෙන් සූදානම් වුණමුදු සංසුන්ව මෙසේ කීය. කොහොම හරි ජීවත් වෙන්නට බලනවා. මට පඩි ලැබේවි. ඕක ඉස්සෙල්ලා කිව්වනම් කතාව දුරදි කියන්නේ නැහැ නෝ. යයි සිතින් කුල් තමාගෙන සතුටු වෙමින් සැදලේ මත හරි බරිගේ සිඳගත්තේ පිටිකොන්ද කෙලින් කරගනිමින්. ඔව් ජයග්‍රාහකෝ සිරියක් පෑය. දැන් ඔක්කොම පැහැදිලිය. ආදයා ඔබ ඔබේ වැඩේ තනියම කරගනින්. ලැබෙන පඩියෙන් ළමයින්ටත් උගන්වපන්. ආණ්ඩුවට සල්ලි තියෙනවා. අපට කරදර කරන්න එපා. දෙවියන්ට පින් සිද්ධ වෙච්චාවි අපේ කට ළඟට එනකන් වැඩ කටයුතු. මේ වදන කියා අවසන්වත්ම සිතින් කුල් තම අසු හරවාගෙන ගෙදර ගියේය. ඔහු පිටුපස ගමන්ගත් අනිත් අයද ගෙවල් කරා ගියෝය. අතේ ඇතිව ද්වේෂයෙන් ගල් ගැසුණක් මෙන් බලා සිටියේ. අනේ දුප්පතා යන එනමං නොදැන බලා සිටි හැටි. ද්වේෂයෙන් නිසා මා සිතෙහි උපන්නේ කනගාටුවකි. මා අසලින් සිට මාමා මට කෑ ගසන තුරු මම ද්වේෂයෙන් දෙස බලාගත්ම සිටියෙමි. ඒයි කොණ්ඩේ කඩාගෙන එන පිස්සි. උඹ මොනවද අර කරගෙන කට අරගෙන මෙතෙන්ටලා බලාගෙන ඉන්නේ? අනික පළ ගෙදර. ළමයි රංචුවට එක්කීම සඳහා මම අනික දුවන්නට වෙමි. ඒ ගොපල්ලා හැම තිස්සෙම රැස්වීම් තියන්නට පුරුදු වෙලා. ඒ ගොල්ලෝ හැම තිස්සෙම රැස්වීම් තියන්නට පුරුදු වෙලා. පසුදින අයිලේ පැටි කියන් වතුර ගෙන ඒම පිණිස ගඟ අසලට ඔවුන්ට ද්වේෂයෙන් වුණ ගැසුනි. කෙත්මානයක් ගල් කටුවක් පොරවක් සහ අපූරු බාල්දියක් රගත් ද්වේෂයෙන් ගඟ හරහා ගියේය. එදා හැම උදෑසනකම කඳු ගැටේ මුදුනේ පිහිටි පාළු අශ්වගාල වෙත අඩිපාර ඔස්සේ යන ද්වේෂයෙන්ගේ හුදකලා රූපය දැක්කා හැකි විය. ඔහු ආපසු අයිලේට ආවේ ඇඳිරි වූ පසුවයි. විශාල පිදුරු මිටියක් හෝ කූරයා මිටියක් ගසා ගෙන ඔහු යන සැටි අප හිඳ හිට බලා සිටියෙමි. දුර සිට ඔහු දකින්න කෙනෙක් සැඳලේ පාවල්ලුවට පා තබා නැගී සිට ඇස් හකුලුවා බලමින් පුදුමෙන් මෙසේ කියයි. එයි බලපන්. අර ද්වේෂයෙන් ඉස්කෝලේ මහත්තයා නොවේද? තනකොළ මිටියක් අර තියාගෙන යන්නේ. ඔව් එයා තමයි. අනේ පව් දුප්පත් ඉස්කෝලේ ගුරුකමත් ලේසි වැඩක් නොමේ. නුඹ හිතුවේ මොකක් කියලාද? එයා මිටි කර ගහන්න බායිලා යටතේ වැඩ කරන දාසයෙක් වගේ. එයා කතා කරනකොට නම් මහ ලොක්කෙක් වගේ. එයා ළඟ ආණ්ඩුවේ මුද්‍රාව එක්ක ලියවිල්ලක් තියෙන නිසා තමයි මේ විදියට මිනිහා කතා කරන්නේ. ලියවිල්ලේ බලය තමයි. කඳු ගැටවල තිබුණු වියලි ගොම මළු වලට පුරවගත් අපි දවසක් දා පාසල අසලින් ගියමු. ගුරුවරයා මොනවා කරන්නේදයි බැලීමට ආශාවක් අප තුළ ඇති වූයෙන් පාසලට ගොඩ වැදුණෙමු. ගොම මැටි ගා සාදන ලද පැරණි මඩුව ඉස්සර බායිවරුන් පාවිච්චි කළේ අශ්වගාලක් ලෙසය. ශීත කාලයේදී අප අයහපත් කාලගුණය පැවති දවස්වල අශ්ව පැටවු මේ ගාලේ läග්ගාය. සෝවියට් පාලනය පිහිට වූ වීමෙන් පසු බායිවරුන් වෙනත් ප්‍රදේශවලට ගියෙන් අශ්වගාල පාළු විය. කිසිවෙක් මෙහි ආවේ නැත. අශ්වගාල වටා වල් තනකොළ පැවිණි. එහෙත් දැන් මුලින් උදුරා දැමූ වල් පැලෑටි ආදී මිටි වලට බැඳ තිබුණි. ගෙවත්ත පිරිසුදු කර තිබුණි. වැස්සට තෙමී තෙද බරිත බිත්ති මැටිගා ශුද්ධ කරන ලදී. සදාකාලිකවම එක් සරණේරුවක එල්ලමින් තිබුණු කබල් දොර ශුද්ධ කොට තීන්ත ගාන් නිසි ලෙස සවි කර තිබුණි. කරෙන් සහ හිසින් ගෙන ගිය මලු බිම තැබූ අපි ගිමන් හරින්නට බිමු. ඇඟපත පුරා මෙටි තවරාගත් ද්වේෂයෙන් දොර හැර බලා එළියට ආවේය. අප දුටු ඔහු විස්මයෙන් බලා පසුව සාදරයෙන් පිළිගන්නාක් වැනි සිනාවක් පා නලලෙන් වැරෙන දාඩි පිස දමමින් මෙසේ ඇසීය. කෙල්ලනේ නුඹලා කොහේ ඉඳලාද? වියලිගොම පුරවාගත් මලු ළඟට වාඩි වී සිටි අප ලැජ්ජාවෙන් එබිකම් කරමින් බැලුවෙමි. අප ලැජ්ජාව නිසා ගොළු වී සිටින බැව් දුටු ද්වේෂයෙන් දිරිගැන්වීමක් ලෙස ඇසක් හකුලවා ගත්තේය. මලු නුඹලාට වැඩිය ලොකුයි නොවැ.
මලු ලුඹලාට වැඩිය ලොකුයි නොවේ. මම මෙහි ආව එක බොහොම හොඳයි. නුඹලා ඉගෙන ගන්නට එන්න ඕන මෙහාටයි. නුඹලාගේ ඉස්කෝලේ සම්පූර්ණයෙන්ම වාගේ ලෑස්ති. ශීත කාලෙට ගිනි තපින්න ලිපක් එහෙම හදලා දුම් පිට ගිරීමට වහලයට උඩින් බටේකුත් හදලා ඉවරයි. පේනව නේද? දැන් ඕන ගිනි තැපීමට දර කමක් ඕන දර කමක් නැහැ. ඒ වෙනුවට වල් තනකොළ හැමතැනම තියෙනවා. බිමට පිදුරු දාලා ඉගෙනීම පටන් ගන්නවා. කොහොමද ඉගෙන ගන්න කැමතිද? ඉස්කෝලේ එනවාද? නඩේ කෙල්ලන් අතුරින් වැඩිමහලු එකියක්කෝ මම පිළිතුරු දීමට ඉදිරිපත් වුණේ. නැන්දා අවසර දෙනවා නම් ඉස්කෝලේ එනවා මම කීවෙමි. ඇයි අවසර දෙන්නේ නැත්තේ? අවසර දේවි. නුඹේ නම කොහොමද? අල්තිනායි. මම පිළිතුරු දෙමින් හැඳ සිට නිර්ණු සාය අතරින් පෙරණු දන හිස එක් අතකින් වසාගතිමි. අල්තිනායි. ලස්සන නමක්. යයි කියමින් ඔහු සිනාසුනේ හදවතට උණුසුමක් ගෙන දෙමිනි. ඔබ කාගේ කවුද? මට අනුකම්පා කරන විට අසතුටු වූ මම නිශ්ශබ්ද වුණා. එයා අම්මා අප්පා නැති අනාථ කෙල්ලෙක්. මාමලාගේ ගෙදර ජීවත් වෙන්නේ. යයි ඉහෙලියෝ කීය. අල්තිනායි කී දුෂින් මා දෙස නැවත වරක් බලා උණුසුම් ලෙසින් සිනාසුනායි. ඔබ අනික් ළමයින්ව ඉස්කෝලේට නැගසාගෙන වරින්. මේ ළමයින්වත් ඉස්කෝලේට එන්න ඕන. තේරුණාද? හොඳයි මාමේ. මට ඉස්කෝලේ මහත්තයා අය කියන්නේ. කැමතිද ඉස්කෝලේ බලන්න? රෙල්ලා ලැජ්ජ වෙන්න එපා. බැහැ අපිට ගෙදර යන්න ඕනේ. යයි ලැජ්ජා ගතියක් පාමින් අපි කීවෙමු. හොඳයි. ගෙවල් වලට ඵලයල්ලා. ඉගෙන ගන්නට ආ විට ඉස්කෝලේ බලපල්ලා. අඳුර වැටෙන්නට ඉස්සෙල්ලා තව සැරයක් තනකොළ එකතු කරන්නට ඕනේ. දෑගත්තක් සහ ලණුපටකුත් අතින් ගත් දුවිෂයෙන් තනකොළ කැපීමට ගියේ. මලු කර තබාගත් අපි අයිලිය දෙසට ගමන් කළෙමු. කෙල්ලනේ නැවතියල්ලා. වියලිගොම ඉස්කෝලේට බාර දෙන්න. ශීත කාලෙට ගිනි තපින්නට හැකි. නුඹ හරි කෙල්ලෙක්. ගෙදර ගෙනියන්නේ මොනවද? අපි ගිහින් තව ගොම එකතු කරගමු. බැහැ. රැය බෝ වෙලා ගෙදර අය බණීවි. මා එනතුරු නොසිට ඔහු ගෙවල් කරා ගියේ. එදා එවැනි තීරණයක් ගැනීමට හේතු වූයේ කුමක් නිසාද යන්න අද වනතුරුත් මට තේරුම් ගැනීමට නොහැකිය. මාගේ ඉහෙලියන් මට අවනත නොවි ගෙවල් කරා ගිය නිසාද? නැතිනම් කුඩා කල සිටම ඇබ්බැහි වුණු මුරණ්ඩු ගති නිසාදයි කිව නොහැකිය. ග්‍රාමීය මිනිසුන්ගේ පහරවලට නිතර ගොදුරු වූ මාගේ හැඟීම් හා අභිලාෂයන් මැලවී ගොස් තිබුණි. එහෙත් මාගේ හදවත කාරුණික සිනාවකින් උණුසුම් කළ ඒ මිනිසාට මා කෙරෙහි විශ්වාසය තබාත් කරුණාවන්ත ලෙස කතා කළේ ඒ මිනිසාට මාගේ කෘතඥතාව පළ කළ යුතුයි මට හැඟුණි. මාගේ මුළු මහත් ජීවිතයත් ඊරණමත් දුකත් සැපත් යන මේ හැම දෙයක්ම පටන් ගත්තේ ඒ වියලි ගොම මල්ල නිසා බව මම හොඳ හැටි ස්ථිර ලෙස දනිමි. මා එසේ කියන්නේ මාගේ ජීවිතයේ පළමුවැනි වරට නොබියව කල්පනා නොකර අවශ්‍යයි සිතූ දෙයක් සිතට එකඟව කළ බැවිනි. ඉහෙලියන් මා තනිකර දමා ගිය විගසම දුයිෂයන්ගේ පාසලට දුව ගොස් වියලි ගොම සහිත මල්ල විසිකලෙමි. කඳු අතර වූ පටු බෑවුම් සහ දෙනි අතරින් වේගයෙන් පැනගොස් මා කඳු ගැටේ නැග්ගේ නැවත වරක් වියලි ගොම අහුලා ගැනීමටය. මා වේගයෙන් දුවගියේ අරමුණක් නැති වාසයේ මා තුළ අධික ශක්තියක් තිබෙන්නාක් මෙන් හැඟී ගිය අතර හදවත ශ්‍රේෂ්ඨතම වීර ක්‍රියාවක් කළාක් මෙන් පිරුණි. මාගේ ප්‍රීතියේ රහස හිරු දැනගත්තාත් මෙනි. ලෙහෙසියෙන් මා නිදහස් ලෙස මා දුව පැන ඇවිදින්නේ ඇයිදැයි මා මෙතරම් සන්තෝෂ වන්නේ ඇයිදැයි යන්න හිරු දැනගත්තාත් වැනිය. ඔව් මා ලෙහෙසියෙන් හා නිදහසේ දුවන්නේ මන්දැයි හිරු දැනගත්තාක් බව මට හොඳට විශ්වාසය. මන්ද කුඩා වුවද මා හොඳ දෙයක් කළ බැවිනි. හිරු කඳු ගැටයට මුවා වෙමින් සිටියේ. බැස යන හිරු මා දෙස බැලීම සඳහා සම්පූර්ණයෙන් මුවා නොවි සිටිනක් බවට මට දැනුනි. හෙතෙම මා යන මඟ ආලෝකමත් කළේ. සරත් සමයේ වියලි පොළව රතු රෝස හා දම් පැහැයෙන් බැබලෙන්නට විය. මග දෙපස සිහින් පංගස්වල අතු ඒ මේ අත වැනුනේ දිලිසෙමිනි. මා හැඳ සිටි අණ්ඩ දමන ලද සායේ රිදී පැහැති බොත්තම් හිරු රැස් නිසා දිලිසෙන්නට විය. මා ඉදිරියට දුවගියේ සිත් සතන් ප්‍රීතියෙන් කුල්මත් කරමින් මහා පොළව අහස සහ සුළඟ දෙසට හැරෙමින් මෙසේ කීවෙමි. මා දෙස බලපල්ලා. මා කොතරම් ආඩම්බරද. ඉගෙන ගන්නට යනවා. ළමයින්ට අඬගසාගෙන ඔවුනුත් සමග මම ඉස්කෝලේ යනවා. මා ඒ විදියට බොහෝ වේලා දුව පැන විද්දේයිදයි මට කිව නොහැක්කේ වියලි ගොම එකතු කළ යුතුයයි හිටි හැටියේ මතක් වූ නිසාය. කොතරම් ලොකු පුදුමයක්ද. ගිම්හාන සමයේදී අඩියක් පාසාම ගොම දකින්නට ලැබුණේ හැම තැනම හරකුන් සිටි බැවිනි.
එහෙත් දැන් මහ පොළොව ගොම ගිලා ගත්මින් අතුරුදහන් වෙලායි. සමහර වේලාවට මා සෙව්වේ නැතිවා වෙන්න පුළුවන්. සොයමින් ඈත ගියද එකතු කර ගැනීමට තිබුණේ වියලි ගොම ටිකක් පමණි. මල්ල පුරා වියලි ගොම එකතු කර ගැනීමට බැරි වෙති යන බිය මා තුළ ඇති වූයෙන් කුමක් කරම් දෝයි නොදැන චී පඳුරු අස්සේ මම දුවන්නට විමි. අමාරුවෙන් මල්ලෙන් භාගයක් පුරවා ගතිමි. ඉර අවරයට ගියෙන් අඳුරු ඉක්මනින් පැතිරෙන්නට විය. මේ තරම් අඳුරු වැටින තෙක් තනකොළ පිටියේ තනිවම රැඳී සිටි දවසක් මට මතක නැත. පාළු ගොළු කඳු ගැටවලට ඉහළින් රාත්‍රී අඳුරේ පැතිරෙන්නට විය. හොඳටම බියගත් මම මල්ල කරතබාගෙන අයිලේ දෙසට දුවන්නට විමි. කෑගසා හඩන්නට තරම් මා බිය වුවද ධෛර්යය උපදවා ගත්තේ හැකිවුවේ මෙවැනි අසරණ තත්ත්වයක මා වැටී සිටිනු දුයිෂයෙන් ගුරුතුමා දුටුවහොත් ඔහු කුමක් කියතීදැයි මගේ යටිසිතේ හැඟීමක් හටගත් බැවිනි. ගුරුතුමා පැත්තක සිට මා දෙස බලන්නාක් වැනි හැඟීමක් ඇතිකරගත් වටපිටාව නොබලා සිත එක්තැන් කරගතිමි. මා ගෙදර දුවගේ හති දමමින් සහ පෙරදින දහඩියෙන් යුතුවය. මම අමාරුවෙන් හුස්ම ගනිමින් ගෙට ඇතුළුමි. ගිනි නිවන මොලවමින් සිටි නැන්දා තර්ජනය කරමින් ඉදිරියට ආවේය. අපුරු රළු ගැහැණියකි. මගේ නැන්දා තෝ කොහෙද බොල ගියේ කියපින් ඉදිරියට ඈ මල්ල උදුරවාගෙන පැත්තක තැබුවාය. තෝ එකතු කළේ මෙච්චරද? මෝ තර්ජනය කළාය. මගේ ඉහෙලියෝ මේ වන විට නැන්දා වෙත කේලම් කීමෙහිලා සමත් වූහ. ඇයි කළු බැල්ලියේ තෝ මොකටද ඉස්කෝලේ ගියේ? ඉස්කෝලේදීම තෝ මක බෑවුනේ නෑනි. යයි බනින්නට වූ නැන්දා මාගේ කනින් නැද එක පිට එක බැගින් ටොකු ඇන්නාය. අම්මා අප්පා නැතිවල් කෙල්ල. ඌර්කයා කවදාක්වත් බල්ලෙක් වෙන්නේ නැහැ. ළමයි හැම දෙයක්ම ගෙදර ගේනවා. මේකේ ගෙදර තියෙන දේවල් පිට ගෙනියනවා. මීට පස්සේ ඉස්කෝලේ අහලකින් ගියොත් තෝගේ අණ්ඩක් කඩනවා. තොට යස ඉස්කෝලයක් දෙන්නම් හිටපිය. මම නිසලව සිට කෑගස නොහැඬීමට වග බලා ගත්තෙමි. පසුව ලිප තුල නගින ගිනි මැලේ දෙස බලමින් නිශ්ශබ්දව සෙමින් කිසිවෙකුට නොපෙනෙන පරිදි මා හැඬුවේ ගෙදර සිටි බලල් පැටිය අතගාමිනි. මා හඬන හැම වාරයකදීම ඉවැල්ලීමෙන් බලල් පැටියා මා වෙතේ. මා හැඬුවේ නැන්දාගේ තර්ජනවලට බිය වූ නිසා නොවේ. ඒවා මට නුපුරුදු ඒවා නොවේ. නැන්දා මින්පසු කිසි දෙනෙක මා පාසලට යවන්නේ නැති බව ස්ථිර බැවිනි. මා එසේ වැළපුණි. ඊට දවස් දෙකකට පසු හිමිදිරි පාන්දර බල්ලන් මහ හඬින් බුරන්නට ඇසුනි. දුයිෂයෙන් ගයක් පාසා යමින් පාසලට ළමයින් එකතු කිරීමට එයට හේතු විය. ඒ දවස්වල අයිලේ හරහා පාරවල් නොතිබුණි. අපේ අයිලේ තිබුණේ මැටියෙන් සෑදූ අඳුරු පැල්පත් පමණකි. ඒවා මේ අතර විසිර යනසේ සාදා තිබුණි. තමන්ට රිසි තැනක ගම්මූ පැල්පත් සැදුව. දුයිෂයෙන් සහ ඔහු පිටුපසින් ගමන් කළ ළමයි කෑගෝ ගසමින් ගියක් පාසා ගියේ. අපේ පැල්පත පිහිටියේ එක් කෙළවරකය. නැන්දත් මාත් පිටි කොටමින් සිටියමු. පැල්පත අසල ලී මඩුවේ වලක බහා තිබූ තිරිඟු ගොඩ ගැසීමෙහි මාමා යෙදී සිටියේ. තිරිඟු කඩපලට ගෙන යාමට ඔහු සූදානම් විය. වරින් වර මෝල් ගස් දෙකකින් අප පිටි කොටමින් සිටියද කිසිවෙකුට නොපෙනෙන පරිදි ගුරුතුමා කොහිදී හොර ඇසින් බැලුවෙමි. අපේ පැල්පතට ඔහු නොයිතියේ යන බියක් මා තුළ උපනි. නැන්දා මා පාසල් යවන්නේ නැති බව මට සහතිකය. එහෙත් මා කොතන ජීවත් වන්නේද යන්න දැනගැනීමට සඳහාවත් ඔහු මෙහි එනවා දැකීමට මම ආශා කළෙමි. අපේ ගෙදරට නෑවිත් ඔහු ආපසු නොයා යුතුයි මම දෙවියන් යදිමි. ආයිබෝවන් දෙවියන්ගේ පිහිටයි. දෙවියෝ පිහිට වෙන්නේ නැතිනම් අපිට රංචුව පිටින්ම පිහිට වෙන්නම්. බලන්න අපි කී දෙනෙක්ද කියලා. දුයිෂින් අපේ නැන්දට ආචාර කරමින් විහිළු කරන්නාක් මෙන් කතා කළේ තම පිටුපසට අනාගත ශිෂ්‍ය රැළ පෙන්නෙමිනි. ඈ මොනවදෝ කියමින් මුමුණුවාය. මාමා තිරිඟු වලින් හිස එළියට දමා බැලීමට තරම්වත් උවමනාවක් නොදක්වේය. දුයිෂයෙන් එයින් අධෛර්යයට පත් නොවේය. ගෙවත්තේ තිබූ ලී කොටයක් මත හිඳගෙන කඩදාසියක් හා පැන්සලගෙන මෙසේ පැවසීය. අද අපේ ඉස්කෝලේ ඉගැන්වීමට පටන් ගන්න යන්නේ. ඔයලාගේ දුවට වයස කීයද? කිසිවක් නොකී නැන්දා කෝපයෙන් මෝල් ගහ වං එඩිය තුළට දැම්මාය. ඇය කතා කිරීමට කිසිදු වමනාවක් නොපෙන්නුවේ නැත. එහෙත් මාගේ හදවත ගිනිගත්තාක් මෙන් දැනුනි.
දැන් මොනවා වෙයිද? මා දෙස බැලූ දුයිෂෙන් අඩ සිනාවක් පෑවේ. එවිට මගේ හදවත ප්‍රීතියෙන් සැලෙන්නට විය. අල්තිනායි, උඹේ වයස කීයද? ඔහු ඇසූ නමුදු මා නොවේ පිළිතුරු දීමට ඉදිරිපත් වුණේ. උඹට මොකටද වයස දැනගන්න ඕනේ? හේතුව උඹ ඉන්ස්පෙක්ටර් කෙනෙක්ද? කැළඹුණු ස්වරූපයකින් නැන්ද ඇසුවාය. ඒකිට ඉස්කෝලේ යන්න වෙලාවක් නැහැ. ඇගේ අම්මා අප්පා නැහැ. අම්මා අප්පා ඉන්න ළමයින්ට පවා ඉස්කෝලේ යන්න බැරි කොට ඈට මොන ඉස්කෝලයක්ද? බලපන් උඹ එකතු කරලා තියෙන කොළු කෙලි රංචුව. උන් එක ඵලයන් ඉස්කෝලේට. මෙතන උඹට වැඩක් නැහැ. දුයිෂෙන් හුන් තැනින් නැගිට්ටේය. මොනවද ඔය කියන්නේ? පොඩ්ඩකට කල්පනා කරලා බලන්න. ඈ අනාථ වුණේ ඇගේ වරදින්ද? අනාථ ළමයිට ගෙනීම තහනම් කරලා නීතියක් පනවලා තියනවා. උඹගේ නීති ගැන හොයන්න මට වෙලාවක් නැහැ. මගේ නීති අනුවයි මම වැඩ කරන්නේ. උඹ මට අන දෙන්න හදන්න එපා. අපි හැමතෙම බලපාන එක නීතියයි. ඔයගොල්ලන්ට ඒ ළමයාව එපා වුණාට ඒ ළමයා අපට වටිනවා. සෝවියට් ආණ්ඩුවට ඕන. අපට විරුද්ධ නම් අපි අන කරනවා. කොහේ ඉඳලා ආපු ලොක්කෙක්ද මේ? යයි කෝප වුණන්ද ඇසුවාය. ඈ හැසිරිය යුත්තේ කවුරු කියන විදියටදයි ඈට කණ්ඩ බොණ්ඩ දෙන්න මා කියන දේ යන එන මං නැති පාදඩියුගේ පුතෙක් කියන දේදයි අහන්නට ඕන. යයි නැන්දා ගුගුලාය. තිරිඟු බහා තියෙන වල තුලට වී තිරිඟු ගොඩ ගනිමින් සිටි මාමා එළියට නොෙන්නට කුමකින් කුමක් වේවිදයි නොහැකිව තිබුණි. ගෙදර මූලිකයා සිටින බව අමතක කර දමා ඈට අයිති නැති වැඩවලට අත ගැසීමට නැන්දා ඉදිරිපත් වීම මාමාට ඉවසුම් නොදින කාර්යයකි. එවැනි අවස්ථාවල ඔහු ඈට අනුකම්පා රහිත ලෙස තැළුවේය. මෙවරද ඔහු තුල පැන නැගී ඉවසුම් නොදෙන කෝපයකි. ඈ බොල ගෑණී යයි කෑගසමින් ඔහු තිරිඟු වලින් ගොඩ ආවේ. උඹ කවදා සිටද ගෙදර ලොක්ක වුණේ? උඹ අන දෙන්නට පටන් ගත්තේ කවදා ඉඳලාද? ඕපදූප කීම අඩු කරපන්. වැඩ කිරීම වැඩි කරපන්. එයින් උඹ තස්නෙන් බේදකී පුතා. ඔය කෙල්ලව ගනින් ඉස්කෝලේට. කැමති නම් උගන්නපන්. බැරි නම් පුච්චගෙන කාපන්. තොපි ඉක්මනට ඵලයව යනත. ඒ ගුගුලේ. එහෙනම් මේක ඉස්කෝලේ ගානේ ඇවිදාවේ. ගෙදර වැඩ කරන්නේ කවුද? ඔක්කොම කරන්න ඕන මමයි. නැන්දා ඇසුවාය. මාමා සැනකින් පිළිතුරු දුන්නේ. මං කියන විදියට විතරයි වැඩ. හැම නරක දෙයකටම හොඳ ටිකක් තියෙනවාය. පළමුවෙනි වරට මම පාසල් යාමට සිදුුනේ ඒ විදිහට. එදා සිට හැමදාම උදේට දුයිෂෙන් ගෙවල් වලට ගානේ ගොස් අප එකතු කළේය. පළමුවෙනි වරට අප පාසලට පැමිණියදා පිදුරු අසුරන ලද බිම වාඩි වෙන්නට සැලැස්සෝ ගුරුතුමා සෑම ළමයෙකුටම එක්සයිස් පොතක් පැන්සලක් සහ ලෑල්ලක් බැගින් දුන්නේය. ලෑල්ල දනිස් මත තබා ගත්තාම ලියන්නට පහසුයි යයි දුෂෙන් කීවේ. ඉක්බිතව බිත්තියේ අලවා තිබූ රුසියන් ජාතිකයෙකුගේ පින්තූරයක් පෙන්වමින් ඔහු මෙසේ කීයේ. මේ තමයි ලෙනින්. ඒ පින්තූරයේ ජීවිතයේ කිදිනක අමතක නොවන පරිදි මා සිතෙහි ඇඳිනි. එවැනි පින්තූරයක් පසුව මට කිසි කලකදී හමු නොවී. ඒ පින්තූරය දුයිෂෙන්ගේ යයි මම කියා ගතිමි. යුද කඹායක් හැද සිටි ඒ පින්තූරයේ ලෙනින් තරබාරු බවක් දැරියේ. ඔහුගේ යටි රැවුල වඩාත් උල්ව පෙනුනි. තුවාල වූ ඔහුගේ අත රිදිපටියකින් බැඳ තිබුණි. හිසේ පිටුපස කොටස වැසී යන්නාක් මෙන් හිස්වැස්මක් ලෙනින් පැළඳ සිටියේ. දැඩි නිසලතාවයක් දරූ ඔහුගේ ඇස් ඕනෑකමකින් බලන්නාක් මෙන් විය. ඔහුගේ මෘදු උණුසුම්ම බැල්ම දකින මට හැඟී ගියේ. ඔහු අපට මෙසේ කියන්නාක් මෙනි. අනේ දරුවනි, කොතරම් සුන්දර අනාගතයක් නුඹලාට ලැබෙන්නේ දැයි නුඹලා දන්නවා නම්. ඒ නිශ්චල මොහොතේදී ඔහු මා සිතන්නාක් මෙන් මට දැනුනි. දැන්වී පෝස්ටර් මුද්‍රණය කරන කොළයක මුද්‍රණකරු තිබූ ඒ පින්තූරයේ දුයිෂෙන් ළඟ බොහෝ කාලයක් තිස්සේ තිබුණු බව විමසිල්ලෙන් බලන විට පෙනීයයි. ඉරිතලී කොන් නැමී තිබූ ඒ පින්තූරයේ හැරුණු විට පාසල් බිත්තියෙහි අන් කිසිවක් අලවා නොතිබුණි. කියවන්නටයි ගණන් කරන්නටයි මම නුඹලාට උගන්වන්නම්. අකුරු සහ ඉලක්කම් ලියන සැටි පෙන්වන්නම්. මම දන්න සෑම දෙයක්ම නුඹලාට කියා දෙන්නම්. යයි දුයිෂෙන් පැවසීය. පුදුම සහගත ඉවසිලි බවක් පෙන්වමින් ඇත්ත වශයෙන්ම ඔහු දන්නා හැම දෙයක්ම අපට ඉගැන්වුවේ. හැම ළමයෙකුම වෙත ඇවිත් පැන්සල අල්ලාගත යුතු ආකාරය කියා දුන්නේය. නොතේරෙන වචන සිත් ඇද ගන්නා සුළු ක්‍රමයකින් හෙතම විස්තර කළේය. යන්තම් උගත්තේ තරුණයා අමාරුවෙන් වචනයෙන් වචනය අකුරු ගලපා
උච්චාරණය කරමින් එකද පොතක්වත් නැතුව යටත් පිරිසෙන් හෝඩියක් පවා නැතුව ඒ තරම් ශ්‍රේෂ්ඨ කාර්යයක් කළේ කෙසේද යන්න ගැන සිතන අද උවද මම පුදුමිමි. පියපුතු පරම්පරා කිහිපයක්ම අකුරු නුගත් අයගේ දූ පුතුන්ට ඉගැන්වීම ලිහිසි පහසු වැඩක් නොමේ. ඉගැන්වීමේ මූලධර්මයක් ගැන හෝ ක්‍රමයක් ගැන හෝ ද්වේෂයෙන් කොහෙත්ම දැන සිටියේ නැත. එවැනි විද්‍යාවන් තිබෙන්නේදැයි ඔහු සැක නොකළ බව මට සහතිකය. ඔහුට හැකි තරමින් ඔහු අපට ඉගැන්වීය. දැනීමේ ප්‍රමාණය සහ අවශ්‍යයයි නැගෙන තරමට අප ඉගැන්වූ ඔහු තුළ එක්තරා විදියක සහජ දක්ෂතාවයක් තිබුණදැයි කිව හැකිය. කොතරම් පිරිසිදු හදවතක් හා උනන්දුවක් යුතුව ඔහු තම කාර්ය ඉටු කළේද යන්න ඔහුගේ ප්‍රයත්නයන් අපතේ නොයමින් පෙනේ. තමා කළේ වික්‍රමයක් බව ද්වේෂයෙන් දැන සිටියේ නැත. ඔව්, වචනයෙන්ම නියම අර්ථයෙන් ඒ වික්‍රමයකි. අපේ අයිලෙන් පිට නොගිය කර්කිස් ළමයි වූ අපට කඳුමුණුදුන් වසා සිටින සුදු හිම හැමදාම පෙනෙන තරම් විශාල වූ සිදුරු වලින් ගහන මැටි බිත්ති සහිත ඒ පාසල නොඇසූ විරු නොදුඩු විරු නව ලෝකයක් මව පෙන්වීය. ලෙනින් විසූ මොස්කව් නගරය අවුලියෝනා සහ තෂ්ණකට් නගරවලට වඩා කීප ගුණයක් විශාල බවත් තලස්කා තනිතලාව මෙන් දහස් වාරයක් ලොකු මහා සාගර තිබෙන බවත් කඳුතරම් විශාල නැව් තිබෙන බවත් අප දැනගත්තෙමු. වෙළඳ පොලේදී මිලට ගන්නා භූමිතෙල් ලබා ගන්නේ පොළොව හැරීම් බව ඔහු අපට කීය. අපේ දෙමව්පියන් පොහොසත් වූ පසු අපේ පාසල අලංකාර ජනෙල් සහිත සුදු පැහැති මන්දිර එකට ගෙන යන බවත් ඉගෙන ගන්නා සිසුන් සඳහා මේස පුටු ආදී තිබෙන බවත් අපි විශ්වාස කළෙමු. යම්තා කෝඩිය අකුරු කියවීමට හා ලිවීමට ඉගෙනගත් අපි අම්මා තාත්තා යන වචන ලිවීමට පෙර ලෙනින් යන වචනය අකුරු ගලපා ලියවෙමු. අපේ දේශපාලන ශබ්දකෝෂය බායි හෙවත් ඉඩම් හිමියා ගොවිදාසය සෝවියට් සභා යන වචන වලින් යුක්ත විය. අවුරුද්දක් තුලදී විප්ලවය අකුරු ගලපා ලියන සැටි උගන්වන බවට ද්වේෂයෙන් පොරොන්දු විය. ද්වේෂයෙන්ගේ කතාවලට සවන් දුන් අපි සිතින් යුද පෙරමුණුවල ප්‍රතිවිප්ලවවාදී සුදි රුසියානුවන්ට එරෙහිව සටන් කළෙමු. ලෙනින් ගැන කතා කළ විස්තර කොතරම් සිත් ඇද ගන්නා සුළු වීදයත් අප සිදුවේ ද්වේෂයෙන්ුත් ඔහු දැක තිබෙන සැටියෙනි. එදා කී කතා වලින් බොහෝමයක් ශ්‍රේෂ්ඨ නායකයන් ගැන ජනතාව අතර පැතිරුණු කටකතා බව දැන් නිගමනය කළ හැකිය. එහෙත් ද්වේෂයෙන්ගේ ගෝලයන් වූ අපට ඒ කතා දීප්තිමත් හිරුමෙන් ඇත්ත විය. සැඟවුණු අදහස් වලින් තොරව දවසක් අපි මෙසේ ඇසුවෙමි. ඉස්කෝලේ මහත්තයා ලෙනින්ට අතට අත දී ආචාර කර තිබෙනවාද? එවිට ගුරුවරයා හිස වහනමින් මෙසේ කී. නෑ ළමයිනේ, මම ලෙනින්ව කවදාකවත් දැකලා නැහැ. ඔහු හුස්ම ගත්තේ අපහසුවකින්. අප ඉදිරියේ ඔහු අමාරු තත්ත්වයකට මුහුණ පෑවාක් මෙනි. සෑම මාසකම අවසානයේදී ඔහු ප්‍රාදේශීය නගරයට ගිහින් ආවෙත් පයින්ය. ඒ සඳහා ඔහුට දින දෙකක් ගත වී. ඔහු නැති දවස්වලට අපට දැනුනේ තද පාළු ගතියකින්. මාගේ සහෝදරයෙකුගේ ඈත ගමනක් ගොසින් එනතුරු නොයවිසිල්ලකින් සිටිනවට වඩා දැඩි උවමනාවකින් ද්වේෂයෙන් නැවත එනතුරු මම බලා සිටියෙමි. නැන්දලාට නොපෙනෙන පරිදි ගෙදර වැඩපළ කරන ගමන් ගෙවත්තේ පිටුපසට යන මම බොහෝ වේලාවක් ස්ටෙප් තනබිම් දෙස බලාගෙන සිටියෙමි. ගමන් මල්ලත් කරගසගෙන ගුරුතුමා මේ දැන් ඒවි හදවත උණුසුම් කරවන සිනා මුහුණ මට දැක ගැනීමට ලැබෙන්නේ කවදාදයි දැනීම ගෙන දෙන ඔහුගේ වචන අසන්නට ලැබෙන්නේ කවදාද? ද්වේෂයෙන්ගේ ගෝල පිරිස අතරින් වැඩිමලා මාය. අනිත් අයට වඩා මා හොඳින් අකුරු උගත්තේ ඒ නිසා විය යුතුය. එහෙත් සෑම වචනයක්ම හේතුව එයින් සීමා නොවේ. ගුරුවරයා කී සෑම වචනයක්ම පෙන්වූ සෑම අකුරක්ම මා පිළිගත්තේ පාරිශුද්ධභාවයේ සංකේතයක් ලෙසය. ද්වේෂයෙන් ඉගැන්වූ දේ තරම් වැදගත් දේ මෙලොව නැතයි යනු මාගේ දැඩි විශ්වාසය විය. ඔහු මට දුන් එක්සයිස් පොත මා ප්‍රවේශම් කරගත් බැව් දෑකැත්තෙන් වැලිපොළවේ අකුරු ලියන්නට විමි. අකුරු කැටවලින් මැටියෙන් සෑදූ ගෙවැට්ටෙහි හිමෙන් වැසීගත් පොළොවෙහිද දුලි වැලි
සහිත පාරවලද අකුරු ලීවෙමි. දුයිෂයෙන් තරම් උගත් නැනවත් මිනිසෙකු මේ ලොව තවත් නැතැයි මම එදා විශ්වාස කළෙමි. ශීත කාලය පැමිණියේය. පළමු හිම වැටෙන්නට පෙර ගල් සහිත නොගැඹුරු ගඟ හරහා පාසල් ගියෙමු. එහෙත් පසුව හිම තරම් සීත ගඟ හරහා යාම දෙපා පිලිසී යාමට තරම් වේදනාවක් ගෙන දෙන්නට විය. මේ වදයට විශේෂයෙන් භාජනය වූයේ කුඩා එවුන්ය. වේදනාව ඉවසා ගත නොහැකි සමහරු අඬන්නට විය. එවිට දුයිෂයෙන් සිසු දරුවන් එකා බැගින් අතින්ගෙන ගඟ හරහා ගියේය. එකෙකු කරතබාගෙන තව කෙකු අතින් රැගෙන දුයිෂයෙන් ගඟ හරහා යයි. මේ විදියට ඔහු සියලුම සිසුන් එකඩු කරයි. යට ගිය ඒ සියල්ල දැන් මා මතක් කරන විට ඇත්ත වශයෙන්ම සිදුවුණේ ඒ ආකාරයෙන්ම දැයි සිතීම පවා උගටය. එහෙත් එදා ගම්මුන්ගෙන් සමහරක් දෙනෙක් අසභ්‍යකම නිසා හෝ නොවැටීම නිසා හෝ දුයිෂයෙන් දෙස බලමින් සිනාසුනහ. පොහොසත් එවුන් ශීත කාලය ගත කරන්නේ කඳුවලය. ඔවුන් ආවේ පිටිමෝල වෙත පමණකි. රත් පැහැති ලොන් සහිත සිවල් හමෙන් සාදන ලද හිමකබා සහ වටිනා බැටළු හමෙන් නිම කරනු ලැබූ කබා හැඳගත් ඔවුහු සිසු දරුවන් කරෙන් සහ අතින්ගෙන ගඟ හරහා යන දුයිෂයෙන් දෙස බලා උපහාසාත්මක ලෙස සිනාසෙති. තරබාරු වල් අශ්වයෙන් පිට යන එවුන්ගෙන් එකෙක් සිට සංඝයා අමතා මෙසේ කියයි. අර බලනවා, එකෙකුව කරේ තියාගෙන තව එකෙකු අතින් අරගෙන අතිදමන අශ්වයාට පහරක් ගසන අනිකා මෙසේ පිළිතුරුද? දෙවැනි ගෑණි හැටියට කසාද බැඳගත යුත්තේ කාවදැයි මම දැන සිටියේ නැහැ. මං වගේ මෝඩේ මහ පොළොව පලාගෙන යන්නට හිතෙනවා. අශ්වයන්ගේ ලාඩම් වලින් විසිවන කුණු සහ මඩ අපගේ ඇඟපත පුරා විසිර යාමට ඉඩ සලස්වා ඔහු වේගෙන් අසුන් එළවුවා. ඔවුන් පසුපස එළවා ගොස් ඔවුන්ගේ අශ්වයන්ගේ කටකලියාවෙන් අල්වා ඒ මෝඩ මිනිසුන්ගේ උඩඟු මුහුණ දෙස බලා මට කෑ ගැසීමට සිත් වූ අපමණය. අපේ ගුරුවරයාට නින්දා කරන්න එපා. නුඹලා මෝඩ අශීලාචාර මිනිස්සු. දුබල කෙල්ලෙක්ගේ වචන වලට සවන් දෙන්නේ කවුද? පීඩා විඳින ලැබූ මට සිදුවේ කඳුළු වැගිරීමටයි. තමන් කළ නින්දා අපහාස කිසි ගණනකට නොගත් දුයිෂයෙන් හැසිරුණේ ඒ කිසිවක් නොඇසිව් කෙනෙකු ලෙසය. සිදු වූ දේ අමතක කර දමනු අප සිනා ගන්නට අන්දමේ විහිළු තහරු කිරීමට ඔහු සමත් විය. කොතරම් මහන්සි දැරුවද ගඟ හරහා ලී පාලමක් සෑදීමට අවශ්‍ය දෑ සොයා ගැනීමට දුයිෂයන්ට නොහැකි විය. දවසක් කුඩා ළමයින් ගඟ හරහා යාමට උදව් කළ දුයිෂයන් මම එහා ඉවුරේ සිටියෙමු. කකුල් නොතැමෙනසේ යම්තාක් ගඟ හරහා යාමට හැකිවන පරිදි ලොකු ගල් කැට හා ගල් විසිකර අපි ඉටා ගතිමු. සාධාරණ ලෙස කල්පනා කර බලන්නේ සිය දූ දරුවන්ට පාසල් යාම පිණිස යටත් පිරිසෙන් ගඟ හරහා ඒදන්නක් දැමීමේ වගකීම ගම්මුන් සාමූහිකව බාරගත යුතුය. නූගත්කමෙහි ගිලී සිටි ගම්මු ඒ දවස්වල ඉගෙනීම වැදගැම්මකට නැති දෙයක් ලෙස සැලකූහ. ගම්මුන්ගෙන් දුයිෂයෙන් සැලකුවේ වැඩක් නැති ළමයි කරගහගෙන ඇවිදින පුද්ගලයෙකු ලෙසය. ඔවුන් නුවමනා නම් උගන්නපන්, නැතිනම් ගෙදරවලට යන්ටේ කියා පන් යන අදහස වූ වැඩ කළේහ. නිතර අසුන් පිට යන ගම්මුන් ගඟ හරහා ගමන් කළේද එලෙසමය. එහෙත් ඔවුන්ට ඒ ගැන කල්පනා කළ යුතුව තිබුණි. අනිත් අයට වඩා පහත් වුණු මෝඩ නොවූ ඒ තරුණයා කුමක් සඳහා දුක් කරදර අමාරුකම් හා නිന്ദා අපහාස වලට මුහුණ දෙන්නේද? උපහාස හා බැනුම් නොතකා ඔවුන්ගේ දූ පුතුන්ට අකුරු කරන්නේද මහත් ධෛර්යයකින් හා මිනිස් ශක්තිය ඉක්මවා ගිය ඉවසිලිමත් බවකින් යුක්ත නොවේද? ගඟ හරහා ලොකු ගල් කැට දැමූ දා අවට සෑම හිම වැටී තිබුණි. ගඟේ වතුර හදවත පවා හිරි වැටෙන තරම් තද ශීත ගතියක් ගෙන දුන්නේය. පාවහන් නැතිව නිතර වැඩෙහි යෙදී සිටි දුයිෂයන්ට සීතලට ඔරොත්තු දුන්නේ කෙසේදැයි මට කිව නොහැකිය. නොගැඹුරු දිය ඇති ගඟේ පතුල මගේ පාදයන් පිළිගත්තේ ඉදිකටුමින් උල්ලූ ගල් තුඩවලිනි. දවසක්දා ගඟ හරහා මා යද්දී කඟුල්වල කෙන්ඩා පෙරලීමෙන් නැතිව වේදනාවෙන් කල් ගැසුනි. කෑ ගැසීමට හෝ කකුල් දිගහැරීමට හෝ බැරි වූයෙන් ක්‍රමයෙන් මම ඇද වැටිමි. ගඟ හරහා ගල් කැට දමමින් සිටි දුෂයෙන් හනික මා වෙත ආවේය. වැටෙන්නට නොදී මා අල්ලාගෙන එගුරට වත්තම් කරගෙන ගොස් ඔහුගේ කබාය මත මා වාඩි කරවා
තද ශීත නිසා නිල් පැහැගත් මාගේ දෙපා වේගෙන් පිරිමැද්දේය. ශීතල වූ මාගේ අත් ඔහු සිය කට ළඟට ගෙන හුස්ම හෙලීමෙන් උණුසුම් කළේය. අල්තිනායි, නුඹ යුරේ ඉඳන් උණුහුමයක්. මම ඉතුරු ගල් කැට ගඟ හරහා දාන්නම් යයි දුෂයෙන් කීය. ගඟ හරහා ලොකු ගල් කැට පෙළක් දමා ඉවර වූ පසු සපත්තු පටි ගැට ගසන්නා වූ ඔහු මා දෙස බලා මෙසේ කීය. කොහොමද උදව්කාරී උණුහුමුණාද? ඔය කබාය පොරව ගනින්. ඔන්න ඔය විදිහට ටික වේලාවක් නිශ්ශබ්දව සිටි හෙතෙම නැවත මෙසේ ඇසීය. අල්තිනායි, නුඹ නෙවේද ඉස්කෝලේට වියලි සමගෙන ආවේ? අල්තිනායි, නුඹ නෙවේද ඉස්කෝලේට වියලි ගොම ගෙනාවේ? ඔහු යයි මම පිළිතුරු දුන්නෙමි. ඔහු කටකොණකින් සිනාසුනේය. මා ඒ බව දැන සිටියා. යන්තම් ඒ සිනාව කියා පෑවීය. ඒ මොහොතේදී මාගේ කම්මුල් රත් වූවක් මෙන් දැනුනි. වැදගම්මකට නැති දෙයක් ගැන ගුරුතුමා අමතක කර නැති බවයි. එයින් පෙනෙන්නේ මාගේ ප්‍රීතිය නිම්හිම් නැති විය. හත්වැනි දෙලෝ ගියාක් මෙන් මට දැනුනි. දුයිෂයෙන් මා ප්‍රීති වන බව දුටුවේය. දයාබර මාගේ පුංචි කෙල්ල යයි මා දෙස බලා ඔහු ලයාන්විත හඬකින් කීය. උඹ ඉගෙන ගන්නට හරි හපනි. මට පුළුවන් නම් නුඹ ලොකු නගරයකට යවලා උගන්වන්න. ඔබ දක්ෂ කෙනෙක් වේවි. දුයිෂයෙන් දුරින් පා තබමින් ගම් ඉවුරට ආවේ. සුලන් පහළට අසුව වේගයෙන් පා වෙන වලාකුළු කඳුවල මුවා වී යන සැටි බැසීම පිණිස හිස හස දෙසට හරවා දෑත් මත හිස තබාගෙන වරක් සිටියාක් මෙන් නුදුණු දුයිෂයෙන් මා ඉදිරිපිට සිටී. ඔහු එදා සිතුවේ මොනවා ගැනද? ඉගෙනීම සඳහා ඔහු මා විශාල නගරයකට සිතින් යවුවා වෙන්න පුළුවන්. දුයිෂයන්ගේ කබාය පොරවාගෙන උණුසුමින් සිටි මා ඒ මොහොතේදී මෙසේ සිතුවෙමි. ගුරුවරයා මාගේ මවගේ කුස උපන් සහෝදරයෙක් වුණා නම් ඔහුගේ ගෙල බඳාගෙන තදින් ඔහු වැළඳ ගන්නට පුළුවන්. දෙනෙත් තදින් වසාගෙන ලොව පුරා තිබෙන ඉතා හොඳම වචනය ඔහුගේ කනට කොඳුරා කියන්නට ඇත්නම් දෙවියනි ඔහු මගේ සොහොයුරක කරන්නට. ඔහුගේ මිනිස් ගති නිසාත් උදාර අදහස් හා අපේ අනාගතය ගැන ඔහු දුටු සිහින නිසාත් අපි හැම දෙනෙක්ම ඔහුට ආදරය කළෙමු. අපි ළමයින්ව සිටියද ඒ සත්‍ය අවබෝධ කරගත්තෙමු. දිනපතා පාසල් යාම සඳහා බොහෝ දුර පයින් ගමන් කිරීමටත් හිම වැස්ස කුණාටු සහ තද ශීත මුහුණ දෙමින් කඳු නගින්නටත් අපට ධෛර්යය දුන්නේ කවුද? අප පාසල් ගියේ කාගේවත් බල කිරීමට නිසා නොව අපේ කැමැත්තට. හිමකට බවට පත් වූ පිනිබිඳු මූණේ හා ඇඳුම් වල තැවරෙන්නට අයිස් අල්මාරියක් වැනි ඒ පාසල් මඩුව අපට තුලට බලින් ගෙන යාමට බැරිය. ගිනි තැපීම සඳහා උදුන ළඟට ගියේ එකා බැගිනි. අනිත් ළමයින් දුයිෂයන්ගේ පාඩම් වලට සවන් දුන්නේ සිටි තැන්වල පිටට නොගිස්ස. එක් ශීත දවසක මාගේ මතකයේ හැටියට ඒ ජනවාරි මාස අග හරියේ විය යුතුය. දුයිෂයන් පුරුදු පරිදි ගෙයක් පාසා යමින් සිසුන් එක් රැස් කරගෙන පාසල් ගියේය. එදා ඔහු අප කැටුව ගියේ නිශ්ශබ්දවය. ඔහුගේ මුහුණ බැරෑරුම් විලාසයක් පෑය. ඇහි බැමි රාජලයෙකුගේ මෙන් එකිනෙක ගැටී තිබුණි. ඔහුගේ මුහුණ කළු යකඩ වලින් සෑදුවක් ලෙසය මට පෙනී ගියේ. අපේ ගුරුවරයා මෙවැනි දුක්මුසු ගතියකින් පසුවනවා අපට කිසි දින දැක නැත. ඔහු දෙස බැලූ අපි නිශ්ශබ්ද වෙමු. කිසියම් අපැද්දියක් වී තිබෙන බව අපට දැහැඟුණි. මග හිම වලින් වැසී තිබෙන විට එය උඩින් පළමුවෙන්ම ගියේ දුෂේන්ය. ඉන්පසු මා සහ අනිකුත් ළමයි ගියෙමු. මෙවරද කඳු පා මුල පෙරදා රැය වැටුණු හිම ගොඩේ ගැසී තිබුණි. දුෂේන් හිම හරහා ගියේය. මිනිහෙක් ගමන් කරන ආකාරය බලන විට ඔහුගේ හැඟීම් සහ ක්‍රියා කරවන සැටි කීමට පුළුවන්. අපේ ගුරුතුමා යම්කිසි ශෝකයකින් පෙළෙන බව එදා දැනුනි. එල්ලා වැටුණු හිසත් අමාරුවෙන් තැබූ පාදේනුත් ඒ ශෝකයේ හෙළි කළේය. කඳ කළු පාට සහ සුදු හිම වලින් වැසීගත් ඒ බියජනක දර්ශනය මෙතෙක් අමතක නොවිය. එකා පසුපස එකා බැගින් පෙළ ගැසී යන අප දුයිෂයන්ගේ කළු කබායට පිටුපසින් ගමන් කරමු. කන්ද උඩ ඔටුවෙකුගේ මොල්ලියක් මෙන් හිම කැට ගොඩ ගැසී තිබුණි. සීතල සුළං පහරින් හිම කැට ඒ මේ අත විසි වී යයි. අඳුරු අහසේ කළු පැහැති වලාකුළු හොඳ කලාව පාවෙයි.